ආයුබෝවන් තාපය පාඩමේ අප අද අලුත් ඒකකයක් ආරම්භ කරනවා. මේක අවස්ථා විපර්යාස. ඒතර මීට කලින් කොටසේ අපි සාකච්ඡා කළේ වස්තුවකට තාපය ලබා දුන්නම එයාගේ උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා අවස්ථා විපර්යාසයක් නොවි උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා ආරම්භක අවස්ථාවට වඩා ඉහළ උෂ්ණත්වයක නතර වෙන අවස්ථාවක් සම්බන්ධ සිද්ධාන්ත සහ අභ්‍යාස. දැන් මේ කොටසේ තවදුරටත් තාපය සැපෙව්වට පස්සේ ඒ වස්තුවේ අවස්ථාව වෙනස් වීම තමයි සාකච්ඡා කරන්නේ. ඝන අවස්ථාවේ තියෙන වස්තුවක් ද්‍රව වෙන්න පුළුවන්. ද්‍රව අවස්ථාවේ තියෙන එකක් තවදුරටත් තාපය සැපෙව්වම වාෂ්ප බවට පත් වෙන්න පුළුවන්. මෙන්න මේ සිද්ධි දෙක තමයි මේ කොටසේ අපි සාකච්ඡා කරන්නේ. එතකොට තාපය ලබා දුන්නම වස්තුවේ උෂ්ණත්වයේ ඉහළ යෑම සම්බන්ධ කොටසෙන් පටන් අරගෙන මේ වගේ අවස්ථා විපර්යාස සම්බන්ධ කරලා තවදුරටත් ඒ ගණන සංවර්ධනය කරන්න පුළුවන්. ඒක නිසා මේකේ එක තියරි කොටසකින් එහෙම නැත්නම් එක සිද්ධාන්ත කොටසකින් විතරක් ගණන හදන්න බෑ. මුල් කොටසත් මේ කොටසත් දෙකම එකතු කළා තමයි ගොඩක් වෙලාවට විභාගයට ගැටලු ලැබෙන්නේ. මේ කොටසේ අපි ඉගෙන ගන්න සිද්ධාන්ත කොටස හොඳින් අවබෝධ කරගන්න මේකේ අපි ලබා ගන්නා සමීකරණවල මේ අවස්ථාව වෙනස් වෙනවාය කියන අදහසින් ගත්තම ඒකේ උෂ්ණත්ව වෙනස් වීමක් පෙන්눔 කරන්නේ නැහැ. උෂ්ණත්වයේ වෙනස් වීමක් පෙන්눔 කරන්නේ නැහැ. ඒක නිසා සමීකරණේ උෂ්ණත්වය කියන පදය දකින්න නැහැ. ඒ උෂ්ණත්වය වෙනස් වෙනවා නම් තමයි අපි අර Q = mc θ එහෙම නැත්නම් Q = ms ඩෙල්ටා θ ඒ වගේ සමීකරණයක් භාවිතා කළේ. ඒතර ඒකෙන් පස්සේ වෙන සිද්ධිය තමයි මෙතන සාකච්ඡා කරන්නේ. දරුවෝ සාමාන්‍ය පෙළ පන්තිවලත් අවස්ථා විපර්යාස සම්බන්ධයෙන් කිසියම් සිද්ධාන්ත කොටසක් හදාarලා තියෙනවා. නමුත් උසස් පෙළ පන්තිට එනකොට අපි දැකලා තියෙනවා දරුවන්ට ඒ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගන්න දැනුම මුකුත්ම නෑ වගේ තමයි අපිට පේන්නේ. ඒක නිසා නැවත මුල ඉඳලම මේකේ සමීකරණය ලබා ගන්නා ආකාරය, ඒ සමීකරණය යොදන ආකාරය සම්පූර්ණයෙන්ම උගන්වන්න ඕන. මේක ඉතාම වැදගත් කොටසක්. මොකද අර මීට පෙර ඉගෙන ගන්න කොටසත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න නිසා තමයි ගණන ටිකක් සංකීර්ණ වෙන්නේ. එතකොට මෙතන ඝනයක් ද්‍රව වීම තියෙනවා, ද්‍රවයක් වාෂ්ප වීම තියෙනවා. මේ සිද්ධි දෙක තමයි තියෙන්නේ. මෙතන පොඩි නෝට් එකක් දීලා තියෙනවා බලන්න. පදාර්ථයේ ඝන, ද්‍රව සහ වායු යන අවස්ථා තුන සැලකූ විට එම අවස්ථා තුනෙහි පවතින අන්තරණුක ආකර්ෂණ බලවල ස්වභාවය එකිනෙකට වෙනස්. අපි දන්නවා ඝනයක් කියලා ගත්තම එයාගේ තමයි අණු අතර තියෙන බන්ධනේ ශක්තිමත් බවින් වැඩිම. ඒක නිසා තමයි ඒකේ අංශු වලට අණු වලට චලනය වෙන්න බැරි. ඒක නිසා තමයි මේ දෘඪ ස්වરૂපය, දැඩි ස්වરૂපය අපිට දකින්න පුළුවන්. ඒතර ඝනයක තමයි අණු අතර තියෙන බන්ධනය ප්‍රබලම. ඒතර ද්‍රවයක අණු අතර තියෙන බන්ධනය ඝනයක තරම් ප්‍රබල නැහැ. එයාට කිසියම් දුරක් එහාට මෙහාට වෙන්න පුළුවන්. නමුත් සම්පූර්ණයෙන් ඒ පදාර්ථ කොටසෙන් එහෙම නැත්නම් ඒ වස්තුවෙන් ඉවතර යෑමේ හැකියාවක් නැහැ. බන්ධනයක් තියෙනවා. ඝනයක අන්තරණුක ආකර්ෂණ බල තරම්ම ප්‍රබල නැහැ. නමුත් එක අණුවකට තවත් අණුවකින් වෙන් වෙලා ඉවතර ගමන් කිරීමේ හැකියාවක් නැහැ. මේ බන්ධනය කියන්නේ කිසියම් ශක්තියක් අඩංගුයි කියන එක. ඉතින් මෙතන කියන්නේ ඝනවල අණු අතර තියෙන බන්ධනයට වඩා ද්‍රව අතර තියෙන ඒ කියන්නේ අණු අතර තියෙන බන්ධනය ටිකක් දුර්වලයි. ඊටත් වඩා දුර්වලයි වායු අවස්ථාවේ වායු අණු දෙකක් අතර තියෙන ආකර්ෂණ බලය. අපි දන්නවා ගුරුත්වාකර්ෂණ ශේෂ පාඩමය කියලා ඊළඟට අපි ඉගෙන ගන්න පාඩමකත් මේ ස්කන්ධ අතර හට ගන්නා ආකර්ෂණ බල කියලා සිද්ධාන්ත කොටසක් සාකච්ඡා කරනවා. එතකොට මේ වස්තු දෙකක් අතර තියෙන දුර වැඩි වෙන බන්ධනයේ ප්‍රබලතාවය අඩු වෙනවා. දුරේ වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතිකයි කියලා තමයි කියන්නේ. ඉතින් මෙතරත් ඒක ඒ විදිහටම බලපානවා. ඝනයේ අණු දෙක අතර දුර අඩු නිසා, ඊටාම ආසන්නයෙන් ඉන්න නිසා ඊතර බන්ධනය ඊටාම ප්‍රබලයි. ද්‍රවවල ටිකක් ඈත් වෙලා ඉන්නේ. ඊතර බන්ධනය ටිකක් දුර්වල වෙනවා. වාෂ්ප වල තමයි අණු දෙකක් අතර තියෙන දුර හුඟක්ම වැඩි වෙන්නේ. ඊතර බන්ධනය ඊටාම දුර්වලයි.
ඝන අවස්ථාව සැලකූ විට එහිදී අණු අතර ක්‍රියා කරන ශක්තිමත් අන්තරාණුක ආකර්ෂණ බල නිසා අණු එකිනෙකට වඩා ළඟින් පිහිටයි. මේ බලයේ තියෙන ප්‍රබලතාවය අනුව තමයි ඕක සිද්ධ වෙන්නේ. මෙහිදී අණු අතර හට ගන්නා ව්‍යුහය සමාකාර වේ. ඒ කියන්නේ විධිමත් හැඩයක් එයාට තියෙනවා. ඒකයි සමාකාර කියලා කියන්නේ. එතකොට ද්‍රවයේදී තමයි අර අණු අතර තියෙන බන්ධනය ටිකක් දුර්වල නිසා විධිමත් හැඩයක් පවත්වා ගන්න යාට බැරුව එයා භාජනයේ ඒ කියන්නේ ද්‍රවය අඩංගු භාජනයේ හැඩයම ලබා ගන්න. මෙහිදී අණු අතර හට ගන්නා ව්‍යුහය සමාකාර වේ. ව්‍යුහය තුල අණු වලට ස්වකීය මධ්‍යන්න පිහිටුම වටා කම්පණය විය හැකි නමුත් අණු වලට ස්වකීය පිහිටීම වෙනස් කරගත නොහැකිය. අපි අර දෝලන හා තරංග පාඩමෙත් ඉගෙන ගන්නවා පදාර්ථයක හැදිලා තියෙන අණු ගත්තම ඒගොල්ලෝ තමන්ගේ මධ්‍යන්න පිහිටුම වටා දෝලන චලිතයක යෙදෙමින් තමයි ඉන්නේ කියලා. ඒ දෝලනයේ විස්තරය වැඩි වෙනවා කියලා කිව්වා ප්‍රසාරණයේදී. අපි මීට පෙර කොටසක සාකච්ඡා කළා වස්තුව ප්‍රසාරණය වෙනවා කියන්නේ මොකක්ද කියලා. අපි බාහිරින් තාපය සැපෙව්වම ඒ සපේන තාප ශක්තිය ඒ වස්තුවේ තියෙන අණු අවශෝෂණය කරගෙන ඒගොල්ලෝ තමන්ගේ මධ්‍යන්න පිහිටුම වටා දෝලණය වෙන විස්තරය ටිකක් වැඩි කරගන්න. මොකද උෂ්ණත්වය කියලා ලැබෙන්නේ තාප ශක්තිය කියලා ලැබෙන්නේ ඒ ලැබෙන තාප ශක්තිය යාට අවසානයේදී චාලක ශක්තියක් බවට තමයි පරිවර්තනය වෙන්නේ. ඒතර චාලක ශක්තියක් බවට පරිවර්තනය වුණාම තමන්ගේ මධ්‍යන්න පිහිටුම වටා දෝලණය වෙන විස්තරය යාට වැඩි කරගන්න පුළුවන්. අපි කිව්වා ඒක තමයි ඒ විස්තරයේ වැඩිවීම තමයි අපිට ප්‍රසාරණය වීමක් විදියට පේන්නේ කියලා අපි දකින්නේ. ඉතින් මෙතන කියන්නේ මේ ඝණයක අණු තමන්ගේ මධ්‍යන්න පිහිටුම වටා දෝලණය වෙමින් ඉන්නවා. නමුත් එයාට ඒ බන්ධනය සම්පූර්ණයෙන්ම කඩලා ඉවතර යෑමේ හැකියාවක් නැහැ. මොකද බන්ධන ටිකක් ප්‍රබල නිසා. මේ තියෙන ඒකේ අපි නිකන් සාමාන්‍යයෙන් දකින්න පුළුවන් අවස්ථාවක්. දැන් ඝණයක නම් ව්‍යුහය සමාකාරය කියලා කියන්නේ ඒක විධිමත්ව තියෙනවා. ඒ කියන්නේ මේ වගේ මේ අණු ඊටාම ළඟින් තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. ඒතර අන්තරාණුක ආකර්ෂණ බල ප්‍රබල නිසා ඒගොල්ලෝ එහාට මෙහාට චලිත වෙන්නේ නැහැ. විධිමත් හැඩයක් අපිට ලබා දෙනවා. දැන් මෙයාට අපි තාපය ලබා දුන්නාම තාපය කියලා කියන්නේ ශක්ති ප්‍රභේදයක් කියලා තමයි අපි ඉගෙන ගත්තේ. ඒතර තාපය ලබා දුන්නාම ඒ තාප ශක්තිය මේ වස්තුවේ තියෙන අණු අවශෝෂණය කරගෙන තමන්ගේ මධ්‍යන්න පිහිටුම වටා දෝලන චලිතයේ දෙන විස්තරය වැඩි කර ගන්නවා. ඒක නිසා මේ ද්‍රවයක් තත්ත්වයට එනකොට මේ අණු දෙකක් අතර තියෙන දුර ටිකක් සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඒතර බන්ධනය දුර්වල වෙනවා. ඒක නිසා ඒගොල්ලන්ට ගලාගෙන යෑමේ හැකියාවක් ඇති වෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම මේකෙන් ගැලවිලා යන්න බෑ. ඒකට බන්ධනයේ කිසියම් ප්‍රබලතාවයක් තියෙන නිසා. මෙයාට තවදුරටත් තාපය දුන්නා. අපි අමතර දෙන තාපය ටික අරගෙන මෙයා තමන්ගේ විස්තරය කියන්නේ තමන්ගේ මධ්‍යන්න පිහිටුම වටා දෝලන චලිතයේ දෙන විස්තරය තව ටිකක් වැඩි කර ගන්නවා. කියන්නේ චාලක ශක්තිය වැඩි කර ගන්නවා. ඒතර සමහර අවස්ථාවල එයාට පුළුවන් අර අණු දෙකක් අතර තියෙන අන්තරාණුක ආකර්ෂණ බලය බිඳලා ඒක කඩලා බන්ධනය කඩලා මේ පෘෂ්ඨයෙන් ගැලවිලා ඉවතට යනවා. ඒක තමයි අපි ඔය වාෂ්ප වීමක් කියලා දකින්නේ. ඒතර පෘෂ්ඨයෙන් වාෂ්ප වෙන්න නම් පෘෂ්ඨයේ ඉන්න ඕන ශක්තිය වැඩි අණු. මුළු ද්‍රවයම ගත්තම එක එක අණු වලට එක එක ශක්තියින් තියෙනවා. නමුත් අර අපි තාපය ලබා දුන්නම සමහර වෙලාවට සමහර අණු අර ශක්තියෙන් වැඩිපුර ප්‍රමාණයක් අරගෙන එයාලා බන්ධනය කඩලා උඩට යනවා. ඒ සිද්ධියට අපි කියන්නේ වාෂ්පී භවනය කියලා. ඒක නිශ්චිත උෂ්ණත්වයකදී වෙන දෙයක් නෙමෙයි. අර සමූහයා විදිහට ඉන්න ද්‍රවයේ ඉන්න අණු අතර ඉන්න එක්කෙනෙක් දෙන්නෙකුට ආම්බෙන් වගේ නිකන් වැඩි ශක්තියක් ලැබෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් අපි දරුවෝ ඉගෙන ගන්න පාසලේ පන්ති කාමරේ ළමයි ටික අරගෙන අපි තරංගයක් තියලා දුවන්න කිව්වොත් එක එක්කෙනා දුවන්නේ එක එක වේග වලින්. කියන්නේ එක එක්කෙනා ශක්තිය විඳන් ගන්න විදිය වෙනස්. අන්න ඒ වගේ මෙතරත් අර වාෂ්පී භවන ක්‍රියාවලිය කියලා කියන්නේ තාපය අරගත්තට හැමෝටම එක වගේම තාපය ලැබෙන්නේ නැහැ. සමහර අණු Tamanට වැඩිපුර ශක්තිය අරගෙන එයා විතරක් බන්ධනය කඩාගෙන එළියට යනවා. ඒක වාෂ්පී භවනය.
අපි මේ වාෂ්ප වෙනවා කියලා මෙතන සාකච්ඡා කරන්නේ වාෂ්පීභවනය නෙමෙයි වාෂ්පීකරණය. ඒතර ඒක සිද්ධ වෙන්නේ නිශ්චිත උෂ්ණත්වයකට. ඒතර එතෙන්ට එනකොට නම් අර ඝනයේ හිටි බන්ධන බිඳලා ඒගොල්ලෝ ද්‍රව තත්ත්වයටපත් වුණා. එයා තවදුරටත් තාපය උරාගෙන තමන්ගේ බන්ධනය කඩලා වාෂ්ප තත්ත්වයටපත් වෙනවා. ඒතර හැම අංශුවම වගේ තාපය උරාගෙන බන්ධනය කඩන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා ඉන්නේ. ඒක නිසා හැමෝම වගේ වාෂ්ප වෙලා පෘෂ්ඨයෙන් ගැලවිලා යනවා. ඒක තමයි අපි ද්‍රවයක් නැටීම කියලා කියන්නේ. නැත්නම් වාෂ්ප වීම. දරුවෝ දැකලා තියෙනවනේ වතුර එකක් වගේ එකක් අපි කේතලයක උරත් තියලා තාපය සැපෙවුවම එයා නටන අවස්ථාවට ආවම හැමතැනින්ම බුබුලු දානවා. ඒ ද්‍රවයේ හැමතැනින්ම බුබුලු දාලා පෘෂ්ඨයෙන් වේගයෙන් ගැලවිලා වාෂ්ප තත්ත්වයටපත් වෙලා ඒගොල්ලෝ යනවා. ඒ ක්‍රියාවලිය අපිට දෘශ්‍යමාන ක්‍රියාවලියක් අපිට පේනවා. වාෂ්පීකරණය. නමුත් ජලාශයකින් ජලය වාෂ්ප වෙනවා නම් නැත්නම් මුහුදෙන් ජලය වාෂ්ප වෙනවා නම් නැත්නම් අපේ ගෙදර නිකන් තෙත රෙදි කෑල්ලක් අවුවේ වනලා තිබුණාම මේක වේලෙන්නවා කියලා අපි කියන්නේ. එතනක් තියෙන ජල අංශු වාෂ්ප වලටපත් වෙලා අහසට යනවා. නමුත් ඒක අපිට දෘශ්‍යමාන ක්‍රියාවලියක් නෙමෙයි. ඒවට කියන්නේ වාෂ්පීභවනය. ඒක නිශ්චිත උෂ්ණත්වයක වෙන්න අවශ්‍ය නැහැ. ඕනෑම උෂ්ණත්වයක වාෂ්පීභවනය සිද්ධ වෙන්න පුළුවන්. මේ මෙතන පෙන්නලා තියෙන්නේ ඝන අවස්ථාවේදී ශක්තිමත් බන්ධනයක් විදිහට මේගොල්ලෝ ඉඳලා ඊට පස්සේ මෙයා තාපය අරගෙන දිය වෙනවා කියන තත්ත්වයට එනවා. කියන බන්ධන ටිකක් බිඳලා දුර්වල කරනවා. ඒකට තමයි මේ ශක්තිය ගන්න. අපිට පේන්නේ නැහැනේ බන්ධනයක් අන්තරානුකාකාශන බලයක් බැඳිලා ඉන්නවා කියලා පේන්නේ නැහැ. ඉතින් තාපය අරගෙන තමයි එයා මේ බන්ධනය කඩා ගන්න. ඒතර මෙතෙන්ට තාපය දුන්නාම තවදුරටත් අන්තරානුකාකාශන බල දුර්වල කරලා තව ටිකක් ඒගොල්ලෝ ඈත් වෙලා වාෂ්ප තත්ත්වයට එනවා. ඒතර මෙතන දෙන්නෙක් අතර තියෙන අන්තරානුකාකාශන බලය ඊටාම දුර්වලයි. ඒක නිසා එක එක්කෙනාට පුළුවන් අනිත් කෙනාගෙන් ගැලවිලා අහසට යන්න. ඒක තමයි වාෂ්ප වෙනවා කියලා කියන්නේ. දැන් අපි මේ පාඩමේ අද ඉගෙන ගන්නවා මේ ඝන අවස්ථාවේ ඉඳලා ද්‍රව අවස්ථාවටපත් වීම, ද්‍රව අවස්ථාවේ ඉඳලා වාෂ්ප අවස්ථාවටපත්. මේ පැත්තෙන් යනවා නම් අපි අනිවාර්යයෙන්ම තාපය දෙන්න ඕන. වස්තුවට අපි තාපය සපයන්න ඕන. අනිත් පැත්තටත් වෙන්න පුළුවන්. වාෂ්පයක් තමා ගාව තියෙන ශක්තිය පිට කළා. තමන් ගාව තියෙන ශක්තිය පිට කළා වාෂ්පයෙන් ද්‍රව තත්ත්වයට එන්න පුළුවන්. ඊට පස්සේ ද්‍රවයෙන් තවදුරටත් තාපය පිට කළා ඝන තත්ත්වයට යන්න පුළුවන්. දැන් අපි ගෙදරදී හදිසියවත් ඉටිපන්දමක් පත්තු කරොත් අපිට අපි ඒක කඩෙන් මිලදීගෙන ගේනකොට ඒක ඝන තත්ත්වයේ තියෙන්නේ. ඉටි ඝනයක් විතර තියෙන්නේ. නමුත් අපි ඉටිපන්දම පත්තු කරාට පස්සේ අපිට පේනවා අර නූල ගාව ගිනි ගන්න නූල ගාව ඉටිපන්දමේ පහළ කොටසේ තියෙනවා ද්‍රවය. මෙන්න මේ වගේ. දැන් මේ වගේ තියෙන ඉටිපන්දම මෙහෙම තියෙන ඉටිපන්දම මේ ටික ඝනය. මෙන්න මේ ටිකෙන් අපිට පේනවා නිකන් පොඩි ද්‍රව කොටසක් හැදිලා ඒකෙන් තමයි මේ දැල්ල ඔහම පත්තු වෙන්නේ. ඒතර මේ හරිය තියෙනවා ඝනය. ඒ මෙතන උඩම තියෙනකොට මේ දැල්ලෙන් එයාට තාපය ලැබිලා එයා ද්‍රව තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ ද්‍රවයෙන් කිසියම් ප්‍රමාණයක් තමයි වාෂ්ප වෙලා උඩට යන්නේ. ඒ වාෂ්පය තමයි ඔය දැල්ල කියලා අපිට දැල් වෙනවා පේන්නේ, දැවෙන්නේ. ඒතර ඒ ටික දැල් වෙනකොට ඊළඟ ටික දිය වෙනවා, දිය වෙලා වාෂ්ප හදලා දෙනවා. එහෙම ඉටිපන්දම පල්ලෙහාට ගෙවිගෙන යනවා. අර ද්‍රව අවස්ථාවට පත් වුණාට පස්සේ සමහර කොටස් තියෙනවා මේ ඉටිපන්දම දිගේ පහළට බේරෙනවා. මේ පැත්තට. මේ මෙතනින් ඔන්න ඔය වගේ ඔහොම බේරිලා මෙහෙම ඇවිල්ලා අපිට පේනවා නැවතත් ඝන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේමයි. මෙතන මෙයාට තාපය ලැබෙන්නේ මේ දැල්ල තියෙන තැනින් විතරයිනේ. දැන් මෙතනින් ද්‍රව වෙලා පහළට එනකොට එයාට තවදුරටත් ඉහළින් තියෙන දැල්ලෙන් තාපය ලැබෙන්නේ නැහැ. ඒ නිසා එයා අර ද්‍රව තත්ත්වයට ඇවිල්ලා ඒ කියන්නේ උණුවෙන් තියෙන ද්‍රව ඉටි එයාගේ තාපය නැවත පිට කරන පරිසරයට. පිට කළා නැවත ඝන තත්ත්වයට එනවා. ඒතර එතන නැවත අවස්ථා විපර්යාසයක් තමයි සිද්ධ වෙන්නේ. ඉටි ඝණය මේ පැත්තට ද්‍රව වෙලා වාෂ්ප වෙලා උඩට යන එක අවස්ථා විපර්යාසයක්. මේක දිගේ පහළට බේරෙන ඉටි නැවත ඝන වීම
තමා ගාව තියෙන තාප ශක්තිය පිට කරලා නැවත අවස්ථා විපර්යාසයකට ලක් වෙනවා. ඔන්න ඕවා තමයි මේ පාඩමේ අපි ඉගෙන ගන්න. මෙතන බලන්න ඝන අවස්ථාවේදී පදාර්ථයට නිශ්චිත පරිමාවක් සහ නිශ්චිත හැඩයක් පවතී. ඒ කියන්නේ තමන්ගේ මධ්‍යන පීඨම වලට චලිත වුණාට ඒවට සම්පූර්ණයෙන්ම ගැළවිලා එහාට මෙහාට ගමන් කිරීමේ හැකියාවක් නැහැ. පිහිටීම වෙනස් කරන්න බෑ. ඒක නිසා මෙතන නිශ්චිත හැඩයක්, නිශ්චිත පරිමාවක් එයාට තියෙනවා. ඒක තමයි මෙතන කියන්නේ. ද්‍රව අවස්ථාවේදී පදාර්ථයේ අණු එකිනෙකට ළඟින් සකස් වී ඇති අතරම අණු තම මධ්‍යන පීඨිම වටා කම්පණය වේ. ඒක ඕනම අවස්ථාවක වෙනවා. ඝනයේත් වෙනවා, ද්‍රවයේත් වෙනවා. තමන්ගේ මධ්‍යන පීඨිම වටා දෝලන චලිතයක යෙදෙන සිද්ධිය. එහෙත් මෙම අවස්ථාවේදී අණු වලට තම පිහිටීම් වල ස්ථීර ලෙස පැවතීමට අදාළ අන්තරණුක ආකර්ෂණ බල වලින් මිදීමට ප්‍රමාණවත් ශක්තිය පවතින නිසා. අපි ඝනයේදී කියවනේ තමන්ගේ මධ්‍යන පිහිටීම වටා දෝලන චලිතය යෙදුනට එයාට එතනින් පිහිටීම වෙනස් කරගන්න බැහැ කියලා. ද්‍රවයේදී එහෙම නැහැ. එයාත් කම්පනයක් වෙනවා, දෝලනයක් වෙනවා. නමුත් එයාට මධ්‍යන පිහිටීමේ ඉඳලා අනෙක් අංශ වලින් ගැලවිලා ටිකක් එහාට මෙහාට යෑමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඒකට අවශ්‍ය තරම් ශක්තිය එයාට දීලා තියෙනවා. ඒකයි එයා ගලාගෙන යනවා කියලා අපිට තේරෙන්නේ. එක වෙලාවක මෙතන ඉන්න අංශුවක් තව වෙලාවක තව තැනකට ගමන් කරනවා. ඒක නිසා අපිට කියනවා ද්‍රවයක පරිමාව නියත ලෙස පවත්වා ගනිමින් එහි හැඩය වෙනස් වේ කියලා. පෘෂ්ඨයෙන් ගැලවිලා යාට අහසට යන්න බෑ. ඒක නිසා පරිමාව නියතයි. නමුත් එහාට මෙහාට යන නිසා එයාට හැඩය වෙනස් කරගන්න පුළුවන්. එහෙනම් අවස්ථා විපර්යාසයක් සිද්ධ කරනකොට ඝන අවස්ථාවේ ඉඳලා ද්‍රව අවස්ථාවටපත් වෙනවා නම් ඒ ඝනයේදී තියෙන ප්‍රබල අන්තරණුක ආකර්ෂණ බල දුර්වල කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය බාහිරින් එයාට සපයන්න අවශ්‍යයි. ඒක තමයි මේකේ මූලික හරය. එක පාරක් විභාගදී අහලා තිබුණා මේ සම්බන්ධ સિદ્ધාන්ත කොටසක් දීලා තාපයේ සැපීමේදීත් උෂ්ණත්වයේ ඉහළ යන්නේ නැත්තේ ඇයි කියලා. ඒතර මෙන්න මේ අන්තරණුක ආකර්ෂණ බල වලින් තියෙන බන්ධන දුර්වල කිරීමට තමයි ඒ ශක්තිය වැය වෙන්නේ කියන එක තමයි එතන පිළිතුරු විදියට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. මේ තියෙන ඒ වගේම තව පොඩි විස්තරයක් කරපු දෙයක්. වායු අවස්ථාවේදී පදාර්ථයේ අණු එකිනෙකට ඈතින් පවතින බැවින් අණු අතර ක්‍රියා කරන අන්තරණුක ආකර්ෂණ බල ඉතා දුර්වල වේ. වායුවේදී ඒගොල්ලෝ ගොඩක් ඈත්වල ඉන්නේ. ඒතර දුර වැඩි. එතකොට බලයේ විශාලත්වය රඳා පවතින්නේ දුරේ වර්ගයත් එක්ක ප්‍රතිලෝම. මෙන්න මේ විදිහට. මේ විදිහට එන්නේ බලය ප්‍රතිලෝමව සමානුපාතිකයි දුරේ වර්ගයට. දුරටත් නෙමෙයි දුරේ වර්ගයට. ඒතර දුර දෙගුණ කරොත් ඒ දෙගුණයක වර්ගයනේ. ඒතර 4 ගුණයක් වෙනවා. එහෙනම් බලය 4 ගුණයකින් අඩු වෙනවා. එන 4න් පංගුවක් වෙනවා. ඒක නිසා තමයි වාෂ්ප වෙලා ඒගොල්ලන්ට යන්න හැකියාවක් ලැබෙන්නේ. වායු අවස්ථාවේදී පදාර්ථයේ අණු එකිනෙකට ඈතින් පවතින බැවින් අණු අතර ක්‍රියා කරන අන්තරණුක ආකර්ෂණ බල ඉතා දුර්වල වේ. ඒ අණු වලට තම පිහිටුම වෙනස් කර ගනිමින් අහඹු චලිතයක යෙදීමට අවස්ථාව පවතී. එතකොට මේ ඝනයක් ද්‍රව වෙන්නත් ද්‍රවයක් වාෂ්ප වෙන්නත් ප්‍රධාන හේතුව තමයි බාහිරින් තාපයේ සැපෙවුවම ඒ තාප ශක්තිය අවශෝෂණය කරගෙන අණු අතර තියෙන අන්තරණුක ආකර්ෂණ බල දුර්වල කිරීම. ඒතර අපි දැන් මේ තියෙන අයිස් කැටයක් අයිස් කැටයේ ඝනයක් ස්වරූපෙට තියෙනකොට ඊටාම ළඟට තද වෙලා අංශු අතර තියෙන බලය ප්‍රබලයි. ශක්තිමත් හැඩයක් අරගෙන එයා ශක්තිමත්ව ඉන්නවා. ඒතර මෙයා දැන් අපි වගේ පරිසරයක නම් එයාට අමුතුවෙන් අපි තාපය දෙන්න ඕනේ නැහැ. එයාට පුළුවන් පරිසරයෙන්ුත් තාපය ගන්න. මෙයා සෙල්සියස් බිඳුවේනේ ඉන්නේ. අපි දන්නවනේ උෂ්ණත්වය වැඩි තැන ඉඳලා උෂ්ණත්වය අඩු තැනට තමයි තාපය ගලන්නේ. ඉතින් මෙයා සෙල්සියස් බිඳුවේ ඉනකොට පරිසර උෂ්ණත්වය සෙල්සියස් 25ක් වගේනේ. 25, 26, 27 ඒ වගේ තියෙන්නේ.
ඒතර එහෙන් පරිසරයෙන් යාට නිකම්ම තාපය ලැබෙනවා. තාපය අරගෙන යා අර ශක්තිමත් බන්ධනය දුර්වල කරලා ද්‍රව තත්ත්වයටපත් වෙනවා. මේක තමයි මෙතන පෙන්වන්නේ. ඉතින් බන්ධන දුර්වල නිසා යාට ලොකු ඉඩ ප්‍රමාණයක් ලැබෙනවා. එතනින් මෙතෙන්ට යනකොට වාෂ්ප තත්ත්වයට යනකොට තවත් බන්ධනය දුර්වල වෙනවා. ඒතකොට අණු දෙකක් අතර තියෙන ඉඩ දුර ගොඩාක් වැඩි වෙනවා. ඒ නිසා මේගොල්ලෝ මෙහෙම වාෂ්පල යනවා. මේක අපි වාෂ්පීකරණය වාෂ්පීභවනය කියලා සාකච්ඡා කරන්නේ මේක නෙමෙයි. ඒක ඕනෑම උෂ්ණත්වයකදී වෙන්න පුළුවන් දෙයක්. එතකොට හැම අණුවක්ම පෘෂ්ඨයෙන් ගැලවිලා අහසට යනවා කියලා අපිට කියන්න බෑ. ඉඳ හිට අණුවක් දෙකක් තමයි එහෙම යෑමේ හැකියාවක් තියෙන්නේ. අර නිකන් දරුවන්ගේ පන්ති වල ඉන්න ශක්තිමත් ළමයි වගේ. හැමෝටම එක ශක්තිය නැහැනේ. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා පන්තියෙන් එළියට යමුණත් යන්න පුළුවන් වගේ ළමයි. අන්න ඒ වගේ තමයි ওই වාෂ්පීභවනයේදී වෙන්නේ. අපි මේ පාඩමේ සාකච්ඡා කරන්නේ වාෂ්පීභවනය නෙමෙයි වාෂ්පීකරණය. ඒක සිද්ධ වෙන්නේ නිශ්චිත උෂ්ණත්ව වලින්. ඒතර ඝනයට තාපය දුන්නාම එයා ද්‍රව තත්ත්වයටපත් වෙනවා. ද්‍රවයට තවදුරටත් තාපය දුන්නාම එයා වාෂ්ප තත්ත්වයටපත් වෙනවා. ඒක තමයි මෙතන කියන්නේ. ඝන ද්‍රව්‍යයකට තාපය සැපයූ විට එය ද්‍රව බවටපත් වීම විලයනයයි. ඒකේ නම විලයනය. ඉතින් ඝනයක් ද්‍රව වෙනවා කියලා කියන්න පුළුවන් තාපය ලබාගෙන එහෙම නැත්නම් අර ඉටි කෑල්ලක් නැවත හයි වෙනවා වගේ තාපය පිට කළා ද්‍රවයකට පුළුවන් ඝන තත්ත්වයට යන්න අනිත් පැත්තට. ඒ ඝනයක් ද්‍රව වීම හෝ ද්‍රවයක් නැවත ඝන වීම මේ දෙකටම අපි කියන්නේ විලයනය කියලා. तर මෙයා ඝන තත්ත්වයේ හිටියොත් මේ පැත්තට ද්‍රව වෙන්න යාට තාපය සපයන්න ඕන. ඒතර ඒ තාප ප්‍රමාණයම පිට කරලා යාට පුළුවන් නැවත අවශ්‍ය නම් ද්‍රවයේ ඉඳලා ඝන තත්ත්වයට එන්න. මේ පැත්තට. මේ පැත්තට යනවා මෙයා තාපය පිට කරන්න ඕන. අපි සමහරවල් දැකලා තියෙනවා ඝන ද්‍රව වෙනවා. ඒ කියන්නේ තාපය වැටිලා අනිත් පැත්තට තාපය යාගේ පිට වුණොත් යාට දැන් අපි වතුර එකක් අපි ඩීපීසර් එකේ වගේ තියුවම එයා ඝන තත්ත්වයටපත් වෙන්නේ එයාගේ තිබුණු තාපය එයා ඉවත් කරලා තියෙනවා. ඒකයි හයි වෙන්නේ. ඒතර අයිස් කැටයක් වගේ එකක් අපි අතට ගත්තම එයා දිය වෙන්නේ අපේ ශරීරයේ තියෙන සෙල්සියස් 37. ඉතින් අපි ඉන්නේ ටිකක් උඩ උෂ්ණත්වයක ඉන්නේ. ඒතර අපි අතට ගන්න අයිස් කැටේ ඉන්නේ සෙල්සියස් 0 වගේ. ඒතර අපේ ශරීරයේ තියෙන තාපය එයාට ලැබෙනවා. ඒතර එයා අයිස් කැටේ මතු පිට පෘෂ්ඨයේ ඉක්මනින්ම දිය වෙනවා. ඉතින් අපි ගොඩක් වෙලා අයිස් කැටේ තියාගෙන ඉතත් සම්පූර්ණ අයිස් කැටේම දිය වෙලා යනවා. ඒ වගේම අපේ ශරීරයට සීතලක් දැනෙනවා. අපේ අතේ උෂ්ණත්වය මේ මොහොතට පහළ බයි. මොකද අපේ තාපය අපේ ශරීරයේ තිබුණු තාපයනේ යාට දුන්නේ. නමුත් අර මිනිස්සු ගත්තම අපි ශරීර ගත්තම ඉගෙන ගන්න ඕන දෙයක් තමයි අපිට තාපය දුන්නත් අපෙන් තාපය පිට වුණත් අපේ ශරීර උෂ්ණත්වය එහෙම වෙනස් කරගන්න කැමති නැහැ. අපි අචල තාපය කියලා තමයි කියන්නේ. අපි කන බොන ඒවා ජීර්ණය කරලා අපිට ඒකෙන් ශක්තිය ලැබෙනවා. ඒ ශක්තියෙන් අපේ ශරීරයෙන් තාපය පිට කරනවා නම් ඊට සමාන ප්‍රමාණයක් අනිත් පැත්තෙන් අපිට ආහාර වලින් ගන්න පුළුවන්. එහෙම අරගෙන අපි අර උෂ්ණත්වය නියතව පවත්වාගෙන ඉන්නවා. අපි ජලාශයක වගේ බහැලා හිටියොත් ඒ ජලාශයේ බහැලා ඉන්න කාලය ඇතුළත පොඩි ප්‍රමාණයක් උෂ්ණත්වය පහළ බසිනවා. නමුත් අපි ජලාශයෙන් ඉවත් රහව ගමන් නැවත ශරීර උෂ්ණත්වය සාමාන්‍ය අගයට එනවා. ඒතර මේ ඝනය ද්‍රව වීම තමයි විලයනය කියලා කියන්නේ. මේ වචනත් දරුවන්ට මතක තියෙන්න ඕන. ඝනයක් ද්‍රව වෙන එක විලයනය. ද්‍රවයකට තාපයේ සැපයූ විට එය වාෂ්ප බවට පත් වීම නැත්නම් නැටීම වාෂ්පීකරණය. විලයනය සහ වාෂ්පීකරණය කියලා තමයි මේ නම් දෙක තියෙන්නේ. වාෂ්පීකරණයන් දරුවන්ට වචනේ කියවම තේරෙනවානේ. ද්‍රව තත්ත්වයේ ඉඳලා වාෂ්ප තත්ත්වයට යෑම තමයි ඒකේ තියෙන්නේ. අර ඝනයක් ද්‍රව වෙන එක නැත්නම් ද්‍රවයක් අනිත් පැත්තට ඝන වෙන එක තාපය පිට කරන. ඒකට කියනවා විලයනය කියලා. ඒතර පද දෙකක් ඉගෙන ගන්න තියෙනවා. සමහර ද්‍රව්‍ය තියෙනවා ඝන අවස්ථාවේ ඉඳලා ද්‍රව අවස්ථාවටපත් වෙන්නේ නැතුව ද්‍රව අවස්ථාව මගහැරලා කෙලින්ම වාෂ්ප තත්ත්වයට යනවා.
ඒවා විශේෂ ද්‍රව්‍ය. අපි ඒව ගැන නෙමෙයි සාකච්ඡා කරන්නේ. සාමාන්‍ය ක්‍රමයට ඝනය ද්‍රව වෙලා ද්‍රවය වාෂ්ප වෙලා යන ඒවා තමයි කතා කරන්නේ. අර පහන් වල සමහරවට පත්තු කරගෙන දෙන කපුරු වගේ ඒවා. අර වියලි අයිස් කියලා ගන්න කාබන් ඩයොක්සයිඩ් වගේ කැට ගන්නවා ඍණ උෂ්ණත්ව වල ඉඳලා ඔය සංගීත සම්දාසන තිරහට අර දුම් ගහනවා කියලා අපිට පේන්නේ. අන්න ඒ වගේ ඒවා. ඒතර ද්‍රව තත්ත්වයටපත් වීමක් නැහැ. කෙලින්ම ඝන අවස්ථාවේ ඉඳලා වාෂ්ප තත්ත්වයට තමයි ඒගොල්ලෝ යන්නේ. බොහෝ ඝන ද්‍රව්‍ය රත් කිරීමේදී පළමුව ද්‍රව බවටත් තවදුරටත් තාපය සැපීමේදී වායු අවස්ථාවටපත් වේ. අපි ඉගෙන ගන්න මේ පියවර තුනෙන් යන කට්ටිය ඝනය ද්‍රව වීම, ද්‍රවය වාෂ්ප වීම. ඒව තමයි මේ පාඩමේ සාකච්ඡා කරන්නේ. විශේෂ අවස්ථාවක කියලා තිබුණොත් අර ද්‍රව තත්ත්වය මගහැරලා කෙලින්ම වාෂ්ප වෙනවා කියලා ඒවට කියන ඌර්ධව පාතනය වෙනවා. ඒතර ඒකට අපිට ලියන සමීකරණයක් නැහැ. අපි ඉගෙන ගන්න සාමාන්‍ය ඒවා. ඇතැම් ඝන ද්‍රව්‍ය රත් කිරීමේදී ද්‍රව බවට පත් නොවි එක්වරම වාෂ්ප බවට පත් වේ. මෙය ඌර්ධව පාතනය නම් වේ. අයඩීන් කියන එක එහෙමයි. මේ වියලි අයිස් කියලා කියන්නේ අර ඝන කාබන් ඩයොක්සයිඩ් කියන ඒවා නැත්තම් ඔය දරුවෝ දැකලා තියෙන සංගීත සන්දාසන වගේ ඒවායි මේවා භාවිතා කරනවා. කපුරුත් එහෙමයි. ඒකත් කෙලින්ම ඝන පොඩි කැටනේ අපි ගේන්නේ. ඒක කෙලින්ම වාෂ්ප තත්ත්වයට තමයි යන්නේ. මෙතන තියෙනවා ද්‍රවාංකය කියලා අලුතෙන් පදයක් හඳුන්වලා මෙල්ටින් පොයින්ට් එක කියන එක. වස්තුවකට තාපය සපයන විට ඝනයක් ද්‍රව වීම කිසියම් නිශ්චිත උෂ්ණත්වයකදී සිදුවේ. එම උෂ්ණත්වය ද්‍රවාංකයයි. මෙතන ඊටාම වැදගත්ම වචනේ තමයි මේ නිශ්චිත උෂ්ණත්වයකදී කියන එක. ඝනයක් ද්‍රව වෙන්නේ අනිවාර්යයෙන්ම සම්මත කිසියම් අගයක් තියෙන උෂ්ණත්වයට. මෙන්න මේක. මෙන්න මෙයා. දැන් අපි දන්නවා අයිස් කැටයක් දිය වෙනවා නම් ඒක සිද්ධ වෙන්නේ සෙල්සියස් බිඳුවේ. අයිස් කැටයක් දිය වෙනවා නම් අපි අර උෂ්ණත්වමාන සාකච්ඡා කරපු කොටසෙත් මේක කිව්වා ඉහළ අචල ලක්ෂ්‍ය හා පහළ අචල ලක්ෂ්‍ය කියලා. ඒතර එයා දිය වෙන උෂ්ණත්වය ඝනය දිය වෙන උෂ්ණත්වය අපි ගත්තේ සෙල්සියස් බිඳුව කියලා. ඒතර අපි ඍණ 10 වගේ ඉන්න ඍණ 5 ඉන්න ඒ වගේ පහළ තවත් ටිකක් යට හරිය ඉන්න අයිස් කැටයක් ගත්තා කියලා ඩීපීසරයකින් එයා එළියට ගත්ත ගමන් දිය වෙන්නේ නැහැ. එයා දිය වෙන්න නම් අනිවාර්යයෙන්ම එයා දිය වෙන්න ඕන උෂ්ණත්වයට ඇවිල්ලා ඉන්න ඕන. ඒ උෂ්ණත්වය තමයි සෙල්සියස් බිඳුව. ඒතර මෙයා දැන් ඉන්න බිඳුවේ නෙමෙයි නං. එයා දැන් ඉන්න නිකන් ඍණ 5 වගේ උෂ්ණත්වයක නං. මේ වගේ උෂ්ණත්වයක නං. එයා දිය වෙන සිද්ධිය භෞතික වශයෙන් වෙනස් වෙලා ඝනයෙන් ද්‍රව තත්ත්වයටපත් එන්න කලින් එයාට ඍණ 5 ඉඳලා සෙල්සියස් බිඳුව කියන තැනට ඇවිල්ලා ඉන්න වෙනවා. මෙයා මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට එන්න ඕන. මේකත් ඝන මේකත් ඝන. ඒතර මෙතන අවස්ථා විපර්යාසයක් වෙලා නැහැ. පටන් ගත්තෙත් ඝනයකින් දැන් ආයිමත් ඉන්නෙත් ඝනයක්. එහෙමනම් අන්න ඒ වෙලාවේ උෂ්ණත්වය වෙනස් වීමක් වුණානේ. තත්ත්වයේ වෙනසක් වුණේ නැහැ ඝනයමනේ. ඒ වෙලාවට උෂ්ණත්වයේ ඉහළ යෑම සම්බන්ධයෙන් එන ලබා ගන්නා තාපය. යා ලබා ගන්නා තාපය. ගණනය කරන්න වෙන්නේ මීට කලින් පාඩමේ ඉගෙන ගන්නපු සමීකරණය. අර Q සමානයි mc θ කියන සමීකරණය. ඒකද ඒව හරියට තේරුම් ගන්න. මේක මෙතෙන්ට ඇවිල්ලා ඊට පස්සේ තමයි මෙයා ද්‍රව වෙන්න පටන් ගන්නේ. ඒකයි කියන්නේ ඝනයක් ද්‍රව වෙන්න නිශ්චිත උෂ්ණත්වයක් තියෙනවා. අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ යා මේ නිශ්චිත උෂ්ණත්වයට ඇවිල්ලා ඉන්නවද කියලා. අන්නේ නිශ්චිත උෂ්ණත්වය අපි කියනවා මේ වස්තුවේ නැත්නම් මේ ද්‍රව්‍යයේ ද්‍රවාංකය කියලා. ද්‍රවාංකය. අයිස් ඝනයක් දිය වෙනකොට ඒකේ ද්‍රවාංකය තමයි අපි සෙල්සියස් බිඳුව කියලා ගන්න. දැන් ඉටි වගේ ඒවා සෙල්සියස් බිඳුවේදී දිය වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් කඩේකින් ඉටි පන්දම් ටිකක් අරගෙන ආවොත් ඒවා ගෙදර ගෙනල්ලා මේසයක් උඩ නිදැල්ලේ තියුවා කියලා දිය වෙන්නේ නැහැනේ. ඒතර ඒවා ඒකේ ද්‍රවාංකය ටිකක් 25 යනකම් එයා දිය වෙන්නේ නැහැ.
අයිස් කැටේ තමයි අපි අර ගත්ත ගමම දිය වෙනවා අතට. ඒ කියන්නේ සෙල්සියස් බිඳුව එයා දිය වෙන්නේ. ඒත් අපේ පරිසරයේ තියෙන 25 26 වගේනේ. උඩනේ ඉන්නේ අපි. ඒක නිසා අරයා එළියට ගත්ත ගමන් දිය වෙනවා. නමුත් ඒ දියවීම වෙන්න අපි නිකන් මතු පිටින් බලන්නේ කියන්නේ මෙයා එළියට ගත්ත ගමන් දිය වෙනවා කියලා. නමුත් එයා හිටියේ ඍණ 10 වගේ නම්, ඍණ 5 වගේ නම්. ඒතකොට එයා එහෙමම දිය වෙන්නේ නැහැ. එයා ඍණ 5 ඉඳලා එන්න ඕන බිඳුවට. ඒතර ඍණ 5, ඍණ 4, ඍණ 3, ඍණ 2, ඍණ 1 බිඳුව. එතෙන්ට එනකන් තාපය ටිකක් කවුරු හරි දෙන්න ඕන. ඒ තාපය අරන් සෙල්සියස් බිඳුවට ඇවිල්ලා තමයි දිය වෙන්නේ. මෙතන අපි කියන්නේ ද්‍රවයක්, يعني ඝනයක් ද්‍රව තත්ත්වයටපත් වෙන්නේ නිශ්චිත උෂ්ණත්වයකදී කියලා. නිශ්චිත උෂ්ණත්වයකදී සිදුවේ එම උෂ්ණත්වය ද්‍රවාංකයයි. අපි මේවා මතක තියාගෙන ඉන්න ඕනේ නැහැ. ගොඩක් වෙලාවට ඉතින් ජලය සම්බන්ධයෙන් දුන්නොත් නම් අයිස් බිඳුවේදී දිය වෙනවා කියන එක ළමයි ඔක්කොම දන්න දෙයක්. වෙනත් ද්‍රවාංක නැත්නම් තාපාංක ඒ වගේ ඒක සිද්ධ වෙන්නේ මොන උෂ්ණත්වයේදීද කියන එක අපි මතක තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ගණනක ඒක අපිට අවශ්‍ය නම් ඒගොල්ලෝ දත්තයක් ඉදිරියේ ඒක සඳහන් කරනවා. මේක මෙල්ටින් පොයින්ට් කියලා ලියන්න පුළුවන් ද්‍රවාංකය මතක තියාගන්න. මෙතන තියෙන්නේ තාපාංකය. ඒ කියන්නේ නටන ස්ථානය. වස්තුවකට තාපය සපයන විට ද්‍රවයක් වාෂ්ප බවට. ඝනයක් නෙමෙයි. ඉස්සෙල්ලා ඝනය එන්න ඕන ද්‍රව තත්ත්වයට. දැන් ද්‍රවය. කේතලයේ තියෙන වතුර වගේ එකක්. අපි දැන් කේතලයක වතුර ටිකක් ලිපේ තියුවා කියලා එකතරම වාෂ්ප වෙන්නේ නැහැ. එතන ද්‍රවයේ ඉන්නේ. ද්‍රවයේ උෂ්ණත්වය වැඩි වෙවි යනවා. අපි සාමාන්‍යයෙන් ගෙදර එන ජල නලයකින් නම් වතුර ගන්න ඒව සෙල්සියස් 25 වගේ තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒතර ගෙදර ප්‍රාශේෂය ටැංකියක් තියෙනවා නම් වහලා උඩ හිරු එළිය නිතර මේකට වැටෙනවා නම් එයා එතකොට 25 ඉන්නේ නැහැ. එයා ඉන්නේ නිකන් 30 32 විතර. ඒතර එතන ඉඳලා ඒ ටිකක් නම් අපි කේදලට දැම්මේ. ඒතර 32 ඉඳලා අර බන්සන් එකෙන් නැත්තම් ගෑස් ලිපෙන් නැත්තම් දර වලින් මොන හරි ක්‍රමයකට එයාට ලැබෙන තාපය අරගෙන එයාගේ උෂ්ණත්වය ටික ටික වැඩි කරගන්න. එහෙම ගිහිල්ලා එයා නටන තැනක් එනවා. අපි කියන්නේ වතුර නටනවා කියලා බොයිල් වෙන තැන. අන්නේ උෂ්ණත්වය. ද්‍රව තත්ත්වයේ ඉඳලා නටලා වාෂ්ප වෙන තත්ත්වයට ගියාම එන්නේ එක සිද්ධ වෙන උෂ්ණත්වය අපි කියනවා තාපාංකය කියලා. වස්තුවකට තාපය සපයන විට ද්‍රවයක් වාෂ්ප වීම කිසියම් නිශ්චිත උෂ්ණත්වයකදී සිදුවේ. මෙන්න මේ වචනේ අනිවාර්යෙන් වැදගත්. මේ වචනේ වැදගත්. ඕන උෂ්ණත්වවලදී වාෂ්ප වෙන්න බෑ. ඒක වාෂ්පීකරණය වෙන්න බෑ. අපි මේ මම කියවනේ වාෂ්පීභවනය කියලාත් එකක් තියෙනවා වාෂ්පීකරණය කියලාත් එකක් තියෙනවා කියලා. අපි කතා කරන්නේ වාෂ්පීකරණය. මේ වාෂ්පීකරණය වෙන්නේ නිශ්චිත උෂ්ණත්වයක. එතෙන්ට ආවොත් තමයි එයාට අයිතිය ලැබෙන්නේ, එයාට හිමිකමක් ලැබෙන්නේ බන්ධනය කඩාගෙන ඔක්කොටම යන්න පෘෂ්ඨයෙන් ඉවතට. ඒක අනිවාර්යයෙන්ම නිශ්චිත උෂ්ණත්වයකදී සිද්ධ වෙන්නේ. ඒක අපි කියනවා තාපාංකය කියලා. ජලයේ තාපාංකය තමයි අපිට මතක තියෙන්නේ. සෙල්සියස් 100ක් කියලා. පොල් තෙල් වගේ ඒවා මම හිතන්නේ ඊට වඩා උඩ තියෙනවා. අපි දැන් සාමාන්‍යයෙන් තාච්චි එක වගේ එකක ගෙදර කෑමු වෙන වෙලාවක එහෙම පොල් තෙල් ටිකක් තියලා රත් කරත් අපිට පේනවා එයා ඉක්මනින්ම නටනවා. දැන් ජලය නටන්නේ නැහැ නේම. ජලය ටිකක් සෑහෙන වෙලාවක් යනවා. නමුත් පොල් තෙල් වගේ ඉක්මනින් නටනවා. ඒතකොට අපිට හිතන්න පුළුවන් මෙයා ඉක්මනින් නටනවා නම් මෙයාගේ උෂ්ණත්වය ජලයේ උෂ්ණත්වයට අඩු තැනක ඇත්තේ කියලා. නමුත් ඒක නෙමෙයි වෙන්නේ. පොල් තෙල් නටන්නේ ටිකක් උඩ උෂ්ණත්වයක ජලයට වඩා. හැබැයි එතෙන්ට ඉක්මනින් යනවා. ඒ තමන් නටන්න ඕන උෂ්ණත්වයට එයා ඉක්මනින් යනවා. ඒ එහෙම ඉක්මනින් යෑමට හැකියාව ලැබෙන්නේ. ඒක අපි අර කලින් පාඩමේ සාකච්ඡා කරපු විශිෂ්ට තාප ධාරිතාවකයේ ගුණය. අපි මේ පාඩමේදී කිව්වා කිසියම් ද්‍රව්‍යයක විශිෂ්ට තාප ධාරිතාව කියන එක වැඩි නම් එයා හරි අමාරුවෙන් තමයි උෂ්ණත්වය ඉහළ නංවා ගන්න කියලා. විශිෂ්ට තාප ධාරිතාව වැඩි කෙනෙක් උෂ්ණත්වය ඉහළ නංවන ගන්නේ ගොඩාක් අමාරුවෙන්. එයාට අපි කියවනේ අංශක 1කින් උෂ්ණත්වය වැඩි කරනවත් දැන් ජලයට නම් අංශක 1කින් උෂ්ණත්වය ඉහළ නංවන්න නම් ජූල් 4200ක් දෙනවා. නමුත් පොල් තෙල් වලට එච්චර ඕනේ නැහැ. ඒ කියන්නේ එයාට පොඩි තාප ප්‍රමාණයක් ආවත් එයාට පුළුවන් ඉක්මනින් උෂ්ණත්වය වැඩි කරගන්න. ඊතර තියෙන විශිෂ්ට තාප ධාරිතාව කියන ගුණයේ ලක්ෂණ. ඒත් දරුවෝ මේකට මතක තියාගෙන ඉන්න මොකද්ද? වතුර නටනවා නම් ඒක තාපාංකය, ඝනය දිය වෙනවා නම් ඒක ද්‍රවාංකය.
ඒ දෙකම සිද්ධ වෙන්නේ නිශ්චිත උෂ්ණත්වයෙන්. නිශ්චිත උෂ්ණත්වය. ඒ උෂ්ණත්වය වෙනස් වෙනවා නම් ඒක වෙනස් වෙන්නේ වෙනත් බාහිර සාධක නිසා. පීඩනය වෙනස් කරලා පුළුවන් වතුර නටන උෂ්ණත්වය වෙනස් කරගන්න. නැත්නම් පීඩනය අඩු කරලා පුළුවන්. ඒ වගේමයි පුළුවන්. එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කතා කරන විදිහට කිව්වොත් නිශ්චිත උෂ්ණත්වයක් තියෙනවා. ඒක අපේ රටේදී බැලුවත් එහෙමයි. වෙන රටකදී බැලුවත් එහෙමයි. එකම උෂ්ණත්වය තමයි තියෙන්නේ. මෙතන මම අන්තිමට කිව්ව කතාව තමයි තියෙන්නේ. ද්‍රවාංකය හා තාපාංකය සඳහන් කිරීමේදී එය සිදුවන පීඩනයද සඳහන් කළ යුතුයි. අපි සෙල්සියස් 0ේදී අයිස් කැටයක් දිය වෙනවා කියලා කියනවා. සෙල්සියස් 100ේදී වතුර නටනවා කියලා කියනවා. නමුත් ඔය දත්ත දෙක දෙන්නේ වායුගෝලීය පීඩනයේ යටතේ මේ සිද්ධිය සිද්ධ වෙනවා නම් තමයි. පීඩනය වැඩි කරොත් නැත්නම් පීඩනය අඩු කරොත් ජලයේ නටන උෂ්ණත්වයත් වෙනස් වෙනවා. අයිස් කැටයක් දිය වෙන උෂ්ණත්වයත් වෙනස් වෙනවා. දරුවෝ දන්නවා ඇති ගෙවල් වල ඔය ප්‍රෙෂර් කුකර් කියලා අපි භාවිතා කරන පීඩන උඳුනේ ඒක ඇතුලේ පීඩනේ සාමාන්‍ය වායුගෝලීය පීඩනය නෙමෙයි. සාමාන්‍ය වායුගෝලීය පීඩනය වඩා ටිකක් ඉහළ පීඩනයකට අර ඇතුලේ තියෙන ජලය පත් කරනවා. ඒතර එයාට වතුර නටනවා කියලා අර පෘෂ්ඨයෙන් බන්ධනයෙන් කැඩිලා පෘෂ්ඨයෙන් උඩට යන්න අමාරුයි. මොකද ඒක ඇතුලේ තියෙන වාතය මගින් අරයා තල්ලු කරනනේ පල්ලෙහාට. මේ වගේ. දැන් මේ පැත්තෙන් තාපය ලැබිලා මෙහෙන් අපි තාපය ලබා දෙනවා මෙයාට. ඒතර මේක ඇතුලේ තියෙන ජලාංශු ඒ තාපය අරගෙන තමන්ගේ මධ්‍යන පීඨ වඩා කම්පණය වෙන විස්තර වැඩි කර ගන්නවා. ඊට පස්සේ වේගෙන් දෝලණය වෙනවා. දැන් මෙතනින් ගැලවිලා උඩට යන්න ඕන. දැන් කට්ටියට එහෙම ගැලවිලා යන්න අවශ්‍ය ශක්තිය ලැබිලා තියෙන්නේ. මෙහෙන් දීලා තියෙන්නේ. දැන් ඒගොල්ලෝ ලෑස්ති වෙනවා මෙතනින් බන්ධනය කඩලා ගැලවිලා යන්න. නමුත් මේ භාජනයේ පීඩනය වැඩි කරලා තියෙනවා මේ වගේ. මෙහෙන් භාජනයේ ඇතුලේ පීඩනය වැඩි කරලා තියෙනවා නම් මෙතන. ඒගොල්ලෝ එතනින් මේ පැත්තට තල්ලු කරනවා. පීඩනය වැඩි කරනවා. එහෙම තල්ලු කරාම අර මේක ඇතුලේ ඉන්න ජල අණු වලට නටන උෂ්ණතර ඇවිල්ලා ඒගොල්ලෝ නටනට ඉන්නවා. දැන් උඩට ගැලවිලා යන්න යෝන. ඒගොල්ලන්ට යන්න අමාරුයි. මේගොල්ලෝ එන්න දෙන්නේ නැහැ මෙහෙන් තල්ලු කරනනේ පල්ලෙහාට. එතකොට ඒගොල්ලෝ වාෂ්ප වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා දැන් තාම අපිට එන්න අමාරුයි කියලා උඩට. ඊට එයා තව තාපේ ඉල්ලනවා. එයා තව තාපේ ඉල්ලනවා. තව තාපේ දුන්නම එයා තව උෂ්ණත්වය වැඩි කරගන්නවා. වැඩි කරගෙන 100 නෙමෙයි 110 120 වගේ උඩ උෂ්ණත්වයකට යාට යන්න පුළුවන්. අපි ඒකේ කඩලට හරිය මොනවා හරි තම්බන්න ඕන දෙයක් ඇට జాතියක් මේ භාජනය ඇතුලේ තියලා තියෙනවා නම් දැන් එයා වැඩි උෂ්ණත්වයක ඉන්නේ 100 නෙමෙයි ඉන්නේ 110 විතරනේ ඉන්නේ. ඒතර යාට ඉක්මනින් තැම්බෙන්න පුළුවන්. ඇයි යාර වැඩි තාපයක් ගන්න පුළුවන් 110ට ගිහිල්ලා. ඒක තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ වගේ මෙයාගේ පීඩනය අඩු කරොත් රික්තයක් වගේ කරොත් අපි කතා කරා අර උෂ්ණත්මානවලදී ජලයේ ත්‍රිකලක්ෂය කියලා එකක්. ඒතර සෙල්සියස් 0 කිට්ටුවේදී වතුර නටවන්න පුළුවන්. පීඩනය අඩු කරලා. දරුවෝ දැකලා ඇති අර ඔය අයිස් කැටයක් වගේ එකක් මේ වගේ අයිස් කැටයක් අපි නිකන් අර නයිලෝන් නූලකින් වගේ මේක මෙහෙම ගැට ගහලා මැදින් ඇද්දොත් අපි දන්නවා නූලක් කියලා නූලකින් තියලා ඔහම අදිනකොට ඒකේ හරස්කඩ වර්ගඵලය අඩු නිසා මෙයාට දැනෙන පීඩනය වැඩි වෙනවා. නූල ස්පර්ශ වෙන තැන. ඒතර පීඩනය වැඩි වුණාම අයිස් කැටේ දිය වෙනවා. කලින් ඝන තත්ත්වයේ ඉන්නේ දැන් පීඩනය වැඩි වෙලා එයා දිය වෙනවා. ඒතර දිය වෙලා මෙතනින් නූල යනවා මේ අයිස් කැටේ ඇතුළට. ඒතර නූල අයිස් කැටේ ඇතුළට ගිය ගමන් ආයෙ පිට තත්ත්වය සාමාන්‍ය පීඩනය වෙනවා. ඒතර ආයෙත් අයිස් කැටේ මිදෙනවා. ඒතර පිටපැත්තෙන් අයිස් කැටේ මිදෙන අතරේ නූල ඇතුලෙන් අයිස් ටික දිය කරගෙන වතුර බවට පත් කරගෙන ඒක අස්සෙන් රිංගලා නූල යනවා අනිත් පැත්තට. ඉතින් එහෙම ගිහලා නූලට මෙහෙම ගිහලා මෙතෙන් එළියට යන්නත් පුළුවන් අයිස් කැටේ දෙකට කඩන්නේ නැතුව.
පීඩනය වැඩි කරනවා. අන්න ඒවත් අපි පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන. පීඩනය වැඩි කරන විට ජලයේ තාපාංකය ඉහළ යයි. තාපාංකය කියන්නේ වතුර නටන තැන උෂ්ණත්වය ටිකක් වැඩි වෙනවා. හැබැයි ද්‍රවාංකය පහළ යයි. ඒතර කලින් දිය වෙන්නේ නැතුව හිටිය අයිස් කැටයක් මට නූලක් දාලා ඇද්දම දැන් දිය කරන්න පුළුවන්. ඒකයි කියන්නේ. අපි මේ සෙල්සියස් 100 දී ජලය නටනවා කියලා කියන්නේ නැත්තම් අයිස් කැටයක් හැදෙනවා කියලා කියන්නේ වතුර මිදිලා සෙල්සියස් 0 දී ඒ සාමාන්‍ය වායුගෝලීය පීඩනය යටතේ. වෙනත් විශේෂ අවස්ථාවක් නම් ඒක වෙනම සඳහන් කරන්න අවශ්‍යයි. දැන් දරුවන්ට අපි මෙතන සාකච්ඡා කළේ ද්‍රවාංකය හා තාපාංකය කියන දෙක නිශ්චිත උෂ්ණත්ව. පීඩනය වෙනස් වෙන්නේ නැත්නම් මේවා නිශ්චිත උෂ්ණත්ව. ඒක මතක තියාගන්න. අපි බලමු ඊළඟ කොටස. මෙතන තියෙන්නේ গুপ্ত තාපය කියන එක. গুপ্ত තාපය. අපි සාමාන්‍ය සිංහල භාෂාවේ නම් යමක් গুপ্তයි කියලා කියන්නේ අපිට ඒක අවබෝධ කරගන්න බැරි වුණාම. ඒ වගේ අදහසක් තමයි මෙතනත් තියෙන්නේ. බලන්න අපි කියවලා බලමු මොකද්ද තියෙන්නේ කියලා. අවස්ථා විපර්යාසයක් සිදුවීමේදී පද්ධතියට කෙතරම් තාපය සැපයුවද පද්ධතියේ උෂ්ණත්වය ඉහළ නොයයි. මේදී පද්ධතියට සපයනු ලබන තාප ශක්තිය වැය වනුයේ පදාර්ථයේ පරමාණු හෝ අණු මගින් සෑදී ඇති ස්පටික දැලිස බිඳ දැමීමට අවශ්‍ය කාර්ය සිදු කිරීමට. අපි කලින් කොට සාකච්ඡා කරා අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙන්නේ නිශ්චිත උෂ්ණත්වයකදී කියලා. දැන් ජලය සම්බන්ධයෙන් කතා කරොත් ඝනය ද්‍රව වෙන්නේ සෙල්සියස් 0 දී. ද්‍රවය වාෂ්ප වෙන්නේ සෙල්සියස් 100 දී. දැන් සෙල්සියස් 0 ඉඳලා සෙල්සියස් 100 දක්වා ජලය පැමිණීම. ඒ කියන්නේ උෂ්ණත්වය ඉහළට යෑම අපි දන්නවා තාපය දුන්නම සිද්ධ වෙනවා. අපිට උෂ්ණත්මානයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන් උෂ්ණත්වයේ ඉහළ යන බව. ඒත් අපිට එතන තේරෙනවා මේ උෂ්ණත්වයේ ඉහළ යන්නේ අපි මේ ද්‍රවයට තාපය පිටින් සපයන නිසා කියලා. නමුත් අවස්ථා විපර්යාසයේ සිදු වෙනකොට මේ නිශ්චිත උෂ්ණත්වය දැන් සෙල්සියස් 100යි අපි දිගටම තාපය සපයනවා. නමුත් උෂ්ණත්මානය ඒක පෙන්눔 කරන්නේ නැහැ. තාපය සපයන බවට පේනවා. ඒතකොට තාපය ගන්නවා නම් අපි සාමාන්‍යයෙන් හිතන්නේ එයාගේ උෂ්ණත්වය ඉහළ යන්න ඕන කියලානේ. නමුත් උෂ්ණත්වය ඉහළ යන්නේ නැහැ. ඒක නිකන් ගල් ගැහිලා බලාගෙන ඉන්න වගේ වැඩක් තමයි වෙන්නේ. ඒතර අපි කල්පනා කරනවා අපි දෙන තාපයට මොකද්ද වෙන්නේ කියලා. අපි තාපය සපයනවා උෂ්ණත්මානය පෙන්눔 කරන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි මේවා গুপ্ত තාප කියලා හඳුන්වන්නේ. තාපය අරගෙන එයා සිද්ධ කරන්නේ මොකද්ද කියන එක බාහිරයට පෙන්눔 කරන්නේ නැහැ. ඉතින් මෙතන කියන්නේ අපි අර ඝන අවස්ථාවෙන් ද්‍රව අවස්ථාවට යනකොට නැත්නම් ද්‍රව අවස්ථාවෙන් වාෂ්ප අවස්ථාවට යනකොට මෙයාගේ අන්තරණුකාකාශන බල බිඳලා අණු එකිනෙකින් ඈත් කරන්න මේ බන්ධනේ දුර්වල කරන්න කිසියම් ශක්ති ප්‍රමාණයක් අවශ්‍යයි. බන්ධනේ බිඳින්න. අන්නේ බන්ධනේ බිඳීමට අවශ්‍ය කාර්යය කරන්න තමයි මේ බාහිරින් සපයන තාපය වැය වෙන්නේ කියලා තමයි මේක කියන්නේ. ඒතර තාපය ටික අරගෙන එයා බාහිරයට ඒක පෙන්눔 කරන්නේ නැතුව දැන් ඝණයක නම් ඝනයේ අණු දෙකක් අතර තියෙන ප්‍රබල අන්තරණුක ආකර්ෂණ බලය එයා බිඳිනවා. දුර්වල කරනවා. දුර්වල කළා තමයි ද්‍රව තත්ත්වයටපත් කරන්නේ. ඊට පස්සේ ද්‍රව වලින් වාෂ්ප වලට යනකොට ඒ බන්ධනය තවත් දුර්වල කරලා එක අණුවකට තවත් අණුවකින් ගැලවිලා ඉවතට යන්න පුළුවන් තත්ත්වයක් ඇති කරලා දෙනවා. අන්නේ බන්ධන බිඳීම සඳහා මේ ශක්තිය එයා වියදම් කරනවා. බන්ධනය බිඳහැලීමට ශක්තිය වියදම් කරන නිසා එයා ඒක උෂ්ණත්මානයේ පෙන්눔 කරන්නේ නැහැ. ඒතර තාපය සපේනවා උෂ්ණත්මානයේ පෙන්눔 කරන්නේ නැහැ. ඒතර ඒවා අඟවන්න. ඒක අපිට පෙන්වන්නේ නැති නිසා. ඒක නම් කරලා තියෙනවා গুপ্ত තාපය කියලා. එතකොට ඝණයක් ද්‍රව වෙනවා නම් ඒක අපි කියනවා විලයනයේ গুপ্ত තාපය. විලයනය කියලා කියන්නේ ඝණය ද්‍රව වීම. එතෙන්දී ගන්නා තාප ප්‍රමාණය විලයනයේ গুপ্ত තාපය. ද්‍රවයක් වාෂ්ප වෙනවා නම් වතුර නටලා වාෂ්ප වෙනකොට ලබා ගන්නා තාපය වාෂ්පීකරණයේ গুপ্ত තාපය. බන්ධනයේ බින්දින තමයි ශක්තිය ටික වියදම් කරගෙන තියෙන්නේ. නැතුව උෂ්ණත්වය වැඩි කිරීමක් එයා කරන්නේ නැහැ. ඒක තමයි මේකේ කියන්නේ ස්පටික දැලිස බිඳ දැමීමට අවශ්‍ය කාර්ය සිදු කිරීමට. අපි දන්නවා යාන්ත්‍ර විද්‍යාවේදීත්
කාර්යශා ශක්තිය පිළිබඳ පාඩමේදීත් අපි ඉගෙන ගන්නවා කවුරු හරි කාර්යයක් කරා නම් ඒකට ශක්තියක් සපයන්න ඕනේ. ඒතර අපි මෙතන ශක්තිය කියලා සපයන්නේ තාප ශක්තිය. ඒ තාප ශක්තිය අවශෝෂණය කරගෙන තමයි යා බන්ධනය බිඳින්නේ. තාපය සැපයුවද එය උෂ්ණත්වමානය මගින් පෙන්눔 නොකරන නිසා. තාපය දෙනවා නමුත් උෂ්ණත්වමානයක පෙන්눔 කරන්නේ නැහැ. අන්න ඒක නිසා අවස්ථා විපර්යාසයේ සිදුවීමේදී වස්තුව ලබා ගන්නා තාපය গুপ্ত තාපයක් ලෙස හඳුන්වනවා. පෙන්눔 කරන්නේ නැහැනේ. අර කලින් පාඩමේ අපි ඉගෙන ගත්ත MC θ කියන සමීකරණය යොදපු අවස්ථාවේ ඒතර බාහිරින් තාපය සපයනවා නම් එයා උෂ්ණත්වයේ ඉහළ නම් වලින් අපිට ඒක පෙන්눔 කරනවා. මෙතන තාපය සපයන බව අපිට හොඳටම පැහැදිලි. නමුත් පෙන්눔 කරන්නේ නැහැ උෂ්ණත්වමානය. ඒක නිසා තමයි එයා গুপ্ত තාපය කියලා හඳුන්වන්නේ. වස්තුවකට තාපය සැපීමේදී වස්තුවේ උෂ්ණත්වය වෙනස් වීම කාලය සමග උෂ්ණත්වය වෙනස් වීම කාලය සමග ප්‍රස්ථාරගත කළ විට ලැබෙන සිසිලන වක්‍රය සලකන්න. අවස්ථා විපර්යාසයේ සිදුවන කාලය තුළ උෂ්ණත්වයේ නියතව පවතින ආකාරය දැකිය හැකියි. ඒ කියන්නේ සිසිලන වක්‍රයක් පොතක ඇඳලා තියෙනවා දැක්කොත් නැත්තම් Tamanට අඳින්න කියලා කියන්නත් පුළුවන්. එතකොට අවස්ථාව වෙනස් වෙනවා නම් ඝනය ද්‍රව වෙනවා නම් ද්‍රවය වාෂ්ප වෙනවා නම් ඒ අවස්ථා විපර්යාසය වෙන කාලය තුල කාලයත් එක්ක අපි උෂ්ණත්වය දිහා උෂ්ණතමානයේ පාඨාංගය දිහා බලාගෙන හිටියොත් අපිට පේනවා උෂ්ණත්වය දිගටම නියතව තියෙනවා. ඒකයි කියන්නේ. එතකොට සිසිලන වක්‍රයේ අර මීට කලින් Q සමානයි MC θ කොටසේදී අපි යන්නේ කාලයට එදිරිව උෂ්ණත්වය අනුක්‍රමණයක් සහිතව රේඛාවක් වගේ වැඩි වෙනවා කියලා. මේ අවස්ථා විපර්යාසය වෙනවා නම් ඒතර කාලයේ දිගටම ගමන් කරනවා පේනවා උෂ්ණත්වය නියතව තියෙනවා. ඒ කියන්නේ තිරස් රේඛාවක් දකින්න පුළුවන්. මෙන්න මේ වගේ එකක්. මේ පැත්තට අපි උෂ්ණත්වයේ ලකුණු කරලා තිරස් පැත්තට කාලය ගත්තොත් මේ පැත්තට අපි කාලය ගත්තොත් කාලය සමග උෂ්ණත්වයේ වෙනස් වීම කාලය සමග වස්තුවක උෂ්ණත්වයේ වෙනස් වීම මේ වගේ ප්‍රස්ථාරක නිරූපණයක් පෙන්වුවොත් අපි ඒකට තමයි කියන්නේ සිසිලන වක්‍රයක් කියන්නේ. සිසිලන වක්‍රයක්. නිව්ටන්ගේ සිසිලන නියමයේත් මේක සාකච්ඡා කරනවා. ඊතර සිසිලන වක්‍රය මේ දැන් අඳින ආකාරය නෙමෙයි ඉන්නේ. මේ කොටසේදී සිසිලන වක්‍රය අඳිනකොට අපි කරන්නේ දැන් මම මේ පැත්තට උෂ්ණත්වය පෙන්නනවා. මේ පැත්තට කාලය. දැන් අවස්ථා විපර්යාසයක් වෙනවා නම් ඒ අවස්ථාව විපර්යාසය ආරම්භ කළා අවස්ථා විපර්යාසය අවසන් වෙනතුරු කාලය ගත වෙනවා පේනවා. හැබැයි උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. තිරස් ඉරක් තමයි පේන්න තියෙන්නේ. අපි දැන් අයිස් කැර හිතාගෙන සිසිලන වක්‍රයක් ඇන්දොත් අපි හිතමු සෙල්සියස් 0 ඉන්න අයිස් කැටයක් මේ අපිට ලැබෙන්නේ කියලා. ඒතර සෙල්සියස් 0 ඉන්න අයිස් කැටය තාපය අරගෙන එයාගේ උෂ්ණත්වය වැඩි කරන්නේ නැතුව අවස්ථා විපර්යාසය වෙනවා නම් උෂ්ණත්වය වෙනසක් නැහැ. උෂ්ණත්වය වැඩි කරන්නේ නැතුව ඝනය ක්‍රමයෙන් ද්‍රව තත්ත්වයටපත් වෙනවා. ඒතර මෙන්න මේ වගේ එකක් තමයි අපිට පෙන්වුම් කරන්නේ. මෙන්න මේ වගේ තිරස් ඉරක් තමයි පෙන්වන්නේ. ඒතර මෙතන තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඝනය. මේ මැද හරියට යනකොට ඝනයයි ද්‍රවයයි දෙකම තියෙනවා. ඒතර මෙහෙම මේ අග හරියට යනකොට අර ඝන තත්ත්වයේ තියෙන ප්‍රමාණය අඩු වෙලා ද්‍රව තත්ත්වයේ තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒතර සම්පූර්ණයෙන්ම ද්‍රව වුණාට පස්සේ අපි හිතන මෙන්න මෙතනින් ඉවර වෙනවා කියලා. ඊට පස්සේ දැන් අයිස් කැටේ දිය වෙලා සම්පූර්ණයෙන්ම වතුර වගේ හැදෙනවා. වතුර. අවසාන අයිස් පෙත්තක් වගේ තියෙන චූටි කොටසක් දිය වෙලා ඉවර වුණා නම් අන්න ඊට පස්සේ නැවත උෂ්ණත්වය ඉහළ යනවා. ඒකයි කියන්නේ. අවස්ථා විපර්යාසයක් මුළුමනින්ම සිදු වී අවසන් වන තෙක් උෂ්ණත්වයේ වෙනස් වීමක් නැහැ. මෙතනින් පස්සේ අවස්ථා විපර්යාසයේ ඉවර නම් මෙන්න මේ වගේ උඩට යන්න පුළුවන්. මේ රේඛාවේ බෑවුම අඩු වෙනවද වැඩි වෙනවද කියන එක තීරණය කරන්නේ ඒ ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාව. ඊළඟට මේ පැත්තෙන් තාපය දෙන වේගය. අපි දන්නේ නැහනේ බන්සන් එක
ගොඩාක්ම විවෘත කරලා විශාල දැල්ලක් එන්න දෙනවද? කුඩා දැල්ලක් දෙන්න දෙන්නේ. ඒතර මෙතන භාවිතා කරපු ස්කන්ධය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඒව අනුව තමයි මේක තීරණය වෙන්නේ. නමුත් මේ වගේ වක්‍රයක් එනවා නම් ඒ කියන්නේ අවස්ථා විපර්යාසයක් වෙන්නේ නැහැ. උෂ්ණත්වය ඉහළ යනවා විතරයි. ඒක තමයි අපි අර Q සමාන mc θගෙන් මීට පෙර කොටසේ ගණන් වල සාකච්ඡා කළේ. දැන් මෙන්න මෙතෙන්ට යනකොට අපි හිතුව සෙල්සියස් 100 වතුර කියලා තියෙන්නේ. මෙතන බිඳුවේ වතුරනේ. ටික ටික වැඩි වෙලා වතුර රත් වෙනකොට වතුර රත් වෙලා සෙල්සියස් 100ට එනවා. එතන මෙන්න මේ අවස්ථාවේ සෙල්සියස් 100 ඔය වගේ අපිට ඒක පෙන්වන්න පුළුවන් සෙල්සියස් 100 කියලා. මෙයා සෙල්සියස්. දැන් ඊට පස්සේ බුබුලු දාලා මේ ජලය ටික වාෂ්ප වෙන්න පටන් ගන්නවා. එතකොට ආයමත් උෂ්ණත්වමානය නවතිනවා. නැවතිලා දැන් එයා 100 දිගටම ඉන්නවා වාෂ්ප වෙවි අහසට මේ ටික ගිහිල්ලා ඉවර වෙනතුරු. එහෙනම් නැවතත් අපි තිරස් රේඛාවක් දකින්න තමයි පෙන්වන්නේ. මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. දැන් මේ තියෙන්නේ අයිස් ටික මෙතන සෙල්සියස් බිඳුවේ වතුර. මේ හරිය 1 2 3 4 කියලා වතුර එනවා 100ට. දැන් මෙන්න මෙතනින් පස්සේ ආයි වාෂ්ප වෙනවා. ඒතර මේ කෙලවරට යනකොට ඇත්තටම ඔක්කොම ටික වාෂ්ප වෙලා ඉවරයි. ඊට පස්සේ ඉතින් වාෂ්පය රැඳිලා තියෙනවා නම් එයාගේ උෂ්ණත්වය වැඩි කර ගන්න පුළුවන්. ඒක ඉතින් අහසට යනවා නම් අපිට කියන්නේ යා තාපය ගන්න නැහැ නේ. ඊට පස්සේ බන්සන් එකේ අන්න ඒ වගේ එකක් තමයි අඳින්නේ. ඒතර මේ වගේ තිරස් රේඛාවක් කොතන හරි වක්‍රේ අපි දැක්කනම් ඒකෙන් අදහස් කරලා තියෙන්නේ එයා අවස්ථා විපර්යාසයකට ලක් වෙමින් ඉන්නවා කියන එක. එක්ක ඝනය ද්‍රව වෙනවා නැත්නම් ද්‍රවය වාෂ්ප වෙනවා. ඒතර අද පාඩමේ අපි සමීකරණ ලියන්නේ මෙන්න මේ කොටසටයි මෙන්න මේ කොටසටයි විතරයි. මේ තිරස් රේඛා දෙකට. මේ උෂ්ණත්වය ඉහළ යාම කියලා පෙන්නන මෙන්න මේ කොටසට මීට පෙර පරිච්ඡේදයේ අපි සාකච්ඡා කළපු Q සමානයි mc θ කියන සමීකරණ තමයි භාවිතා කරන්නේ. තේරුම් ගන්න. කලින් පාඩමෙන් ඉගෙන ගන්න සමීකරණ මෙන්න මේ කොටසට යොදන්න ඕන. අද පාඩමේ අපි ඉගෙන ගන්න එක මේ කොටසටයි යොදන්න අවශ්‍යයි. මෙතන තියෙන එක වස්තුවකට තාපය සැපීමේදී වස්තුවේ උෂ්ණත්වයේ වෙනස් වීම කාලය සමග ප්‍රස්ථාරගත කළ විට ලැබෙන වක්‍රය. අපි ඒකට කියන නම තමයි සිසිලන වක්‍රය. කෙටියෙන් කියන්න පුළුවන් සිසිලන වක්‍රය. සලකන්න අවස්ථා විපර්යාසයේ සිදුවන කාලය තුල උෂ්ණත්වයේ නියතව පවතින ආකාරය දැකිය හැකියි. තිරස් රේඛා දෙකක් දකින්න පුළුවන්. මේ මම සාකච්ඡා කරපු දේ තමයි තියෙන්නේ. මෙතන මේ ඝණයක් තියෙනවා. එතන මේ අන්තරාණුක ආකාශය බල ඉතා ප්‍රබල නිසා මේ සමාකාර ආකාරයට දැලිසක් වගේ හැදිලා යා අංශු ටික තියෙනවා. ඒගොල්ලන්ට තමන්ගේ මධ්‍යන පිටුමට කම්පන වෙන්න පුළුවන්. නමුත් ගමන් කරන්න බෑ. පිහිටීම වෙනස් කරගන්න බෑ. ඒතර එයා තාපය අරගෙන මේ කිසියම් උෂ්ණත්වයකට එනවා. ඒතර මේ ඝන තත්ත්වයේම තමයි තාම ඉන්නේ. ඝන තත්ත්වයෙන් ඇවිල්ලා මෙතෙන්ට ඊට පස්සේ එයා දී වෙන පටන් ගන්නවා. ඒක තමයි විලයන. ඒතර විලයන වෙනකොට උෂ්ණත්වය නවතිනවා. මේ පැත්තේ උෂ්ණත්වය පෙන්වන්නේ. ඒක නවතිනවා. කාලය මෙහාට යනවා. මේක නම් මම ඇදලා තියෙන්නේ heat energy එක. ඒක ශක්තිය. ඉතින් x අක්ෂයට ශක්තිය පෙන්වන්නත් පුළුවන්, කාලය පෙන්වන්නත් පුළුවන්. විභාගෙදි ගණනක් ආවොත් ඔයාලා බලන්න x අක්ෂයේ පෙන්වලා තියෙන කාලයද නැත්නම් සපේන ශක්තියද කියලා. ඒතකොට මෙතන ඉන්නකොට සම්පූර්ණයෙන්ම ඝණය ඉන්නේ. මේ කෙලවරට එනකොට ඝණය සම්පූර්ණයෙන්ම ද්‍රව වෙලා අවසන්. දැන් ඊට පස්සේ ද්‍රවය නැවතත් තාපය අරගෙන උෂ්ණත්වය ඉහළ නංවනවා. ඒතර ද්‍රවයේ අණු දෙකක් අතර තියෙන බන්ධනය ටිකක් දුර්වලයි. ඒක තව දුර්වල වීමක් තමයි වෙන්නේ. ඒතර මේ ටිකේදී මේ උෂ්ණත්වය ඉහළ යනවා. හැබැයි මෙතන කෙලවරෙත් තියෙන්නේ මෙතන කෙලවරෙත් තියෙන්නේ ද්‍රවයමයි. දැන් මෙන්න මෙතන තමයි ඔය නටන උෂ්ණත්වය එන්නේ. තාපාංකයට. තාපාංකයේදී උෂ්ණත්වය එහෙම නවතිනවා. දැන් සම්පූර්ණයෙන්ම වාෂ්ප තත්ත්වයට තමයි මේගොල්ලෝ එන්නේ. මෙතන ඩිංග ඩිංග වාෂ්ප වෙනවා. ඒ වාෂ්ප ටිකටත් කොහේ හරි තැනක රැඳෙන්න පුළුවන් නම් වාෂ්පයේ උෂ්ණත්වය තව ටිකක් වැඩි කරන්න පුළුවන්. එහෙම තමයි වෙන්නේ. ඒතර මෙයා විලයනය, මෙයා වාෂ්පීකරණය.
ඒතර කාලය හරි තාපය හරි මේ පැත්තට ලකුණු කරලා මෙහෙට උෂ්ණත්වය ලකුණු කරාම අපි ඒකට කියනවා සිසිලන වක්‍ර කියලා. මේ තාපය දෙනකොට ඒතර පටන් ගන්න උෂ්ණත්වය ටිකක් අඩුවෙන් පටන් ගන්න. ටික වෙලාවකින් උෂ්ණත්වය වැඩි පැත්තට ගිහින් තියෙනවා. අපිට කිව්වොත් වස්තුව තාපය පිට කළා සීතල වෙනවා කියලා. දැන් නටන වතුර එකක් අනිත් පැත්තට සීතල කරන්නත් පුළුවන්. අපි දැන් ඇල් මැරුණු ජලය කියලා කියන්නේ. නැත්නම් බීමට ගන්න උණු කර නිවාගත් ජලය කියලා. ඒත් අපි කේතලය ලිපේ තියලා ගෑස් එක ක්‍රියාත්මක කරලා එතනින් තාපය දීලා වතුර රත් කරනවා. ඒතර 25 වගේ ඉන්න වතුර 100ට ගිහිල්ලා වතුර නටන්න පටන් අරන් පොඩ්ඩක් දුම් දාලා වාෂ්ප වෙනකොට වාෂ්පීකරණය පොඩ්ඩක් වෙනකොට අපි ලිප නිවනවනේ. අපි දිගටම තාපය දෙන්නේ නැහැ. නිව තාපය දුන්නොත් වතුර ටික ඔක්කොම වාෂ්ප වෙලයි. ඒතර අපි ඊට පස්සේ බන්සන් එක නැත්තම් ගෑස් ලිපෙන් අපි තාපය සපයන එක නැවැත්තුවම වතුර එක ආයෙ නිවෙන්න පටන් ගන්නවා. ඒතර එයාගේ තියෙන තාපය එයා කේතලයේ පෘෂ්ඨය හරහා පරිසරයට පිට කරනවා. එතකොට වක්‍රය මෙහි උඩින් පටන් ගන්නවා. කාලය පටන් ගන්න වෙලාව උෂ්ණත්වය ගොඩක් උඩනේ ඉන්නේ. මෙහි ඉඳලා පල්ලෙහාට එනවා. ඒකත් සිසිලන වක්‍රය තමයි. වක්‍රයේ යන පැත්ත අනුව දරුවන්ට තේරුම් ගන්න පුළුවන් මේක තාපය ලබාගෙන උඩට යන අවස්ථාවද නැත්නම් උඩින් පටන් අරන් පහළට එනවද කියලා. කොහොම හරි තිරස් රේඛා තියෙන ප්‍රමාණයෙන් අවස්ථා විපර්යාස එකද වෙන්නේ දෙකද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. මේ තියෙන මේ වගේ පද්ධතියක් සිසිල් වෙනකොට සිද්ධ වෙන දේ. ඒතර බලන ආරම්භයේ තමයි වැඩි උෂ්ණත්වයක් තියෙන්නේ. උෂ්ණත්වය ක්‍රමෙන් අඩු වෙනවා. ඒ කියන්නේ මේ ටිකේ අවස්ථා විපර්යාසයක් වෙන්නේ නැහැ. මෙතෙන්දි තමයි අවස්ථා විපර්යාසය වෙන්නේ. ඉතින් මේක ද්‍රව කියලා ගන්න දීලා තියෙනවා මෙතෙන්දි ද්‍රවය ඝන වෙනවා. අපි හරියට දන්න එක කියන්න ඕන. මේකේ උෂ්ණත්වය සඳහන් කරලත් නැහැ, මේකේ ද්‍රව්‍ය සඳහන් කරලත් නැහැනේ. ඉතින් අපිට එතකොට කිසිම නිගමනයකට එන්න බෑ මෙතන ඉන්නේ කවුද කියලා. කොහොම හරි තිරස් රේඛාවෙන් දැනගන්න පුළුවන් අවස්ථා විපර්යාසයක් වෙන බව. දැන් අපිට සමීකරණ ගන්න තියෙනවා අවස්ථා විපර්යාස සම්බන්ධ. මම ඊට පෙර කොටස සාකච්ඡා කරලා කිව්වා මේ සමීකරණයේදී උෂ්ණත්වය කියලා පදයක් එන්නේ නැහැ කියලා. මොකද උෂ්ණත්ව වෙනස් වීමක් නැහැනේ. ඒ නිසා උෂ්ණත්වය කියලා පදයක් එන්නේ නැහැ. විලයනේ විශිෂ්ට গুপ্ত තාපය. කලින් කිව්වේ গুপ্ত තාපය කියලා. ඒතර මම විශිෂ්ට කතාවක් කිව්වේ නැහැ. දැන් විශිෂ්ට කතාවක් දානවා. ඒතර තාපයේ පාඩමේ මම ඊට කලින් කොටසේ කිව්වා විශිෂ්ට කතාව දාන්නේ කිලෝ එකක් ගැන කියනවා නම් කියලා. දැන් අපිට විශාල අයිස් කුට්ටියක් දාලා එයා දිය කරලා උෂ්ණත්වය වැඩි කරලා සෙල්සියස් 100 දී නටවලා වාෂ්ප කරනවා කිව්වොත් ඒකට අවශ්‍ය තාපය කියලා එකක් අපිට ගණනය කරන්න බෑනේ. අපි දන්නේ නැහැ එතන කොච්චර ස්කන්ධයක් ඉන්නවද කියලා. ඒකින්ද අපි මිනුමක් මොකක් හරි එකක් අර්ථ දැක්වීමක් කරගන්න වෙනවා. ඒ එහෙම අර්ථ දැක්වීම ගන්න කිලෝ එකක් ගැන කියලා. ඕනෑම ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් එකකට අවශ්‍ය තාපය තමයි අපි සඳහන් කරන්නේ. කිලෝග්‍රෑම් එකකට සඳහන් කරන තාපයට අපි කියනවා විශිෂ්ට කතාව දාලා. උතර මෙතන තියෙන්නේ විලයනේ විශිෂ්ට গুপ্ত තාපය. උතර විලයනේ කියන්නේ ඝනයක් ද්‍රව වීම නැත්නම් තාපය පිට කරලා ද්‍රවය ඝන වීම. මේ දෙකනේ විලයනේ කියන්නේ. එතකොට අපි ඉතින් මේ තාපය අරගෙන උෂ්ණත්වය වැඩි කරගෙන පැත්තට යන ඒවා තමයි මේ කියන්නේ. ද්‍රවාංකයේ පවතින ඝනයක. මෙන්න මේ කොටස ඉතාම වැදගත්. ඕනෑම ඝනයක් අරගෙන තාපය දුන්නට හරියන්නේ නැහැ. අර එයා දිය වෙන උෂ්ණත්වය ළඟට ඇවිල්ලා ඉන්නවා. ද්‍රවාංකයට ඇවිල්ලා ඉන්නවා. අර සිසිලන වක්‍රයේ තිරසට ආනත රේඛාවක් අඳින්නේ ඒ ටික ගැන නෙමෙයි මේ කියන්නේ. දැන් අයිස් කැටයක් දිය වෙනවා නම් අපි ඩීපීසර් එක තිබිලා නම් එළියට ගන්න. අධිශීතකරණයෙන් එළියට ගන්නවා නම්. ඒතර එයා -10 වගේ උෂ්ණත්වයක ඉන්නවා නම් -10 සිට -9 -8 -7 ආදී වශයෙන් බිඳුවට එනතුරු ඒ තාපය ටික මේකේ ගණනය කරන්නේ නැහැ. දැන් අපි ගණනය කරන්නේ බිඳුවේ අයිස් කැටයක් බිඳුවේ වතුර වීම. බිඳුවේ අයිස් කැටයක් සෙල්සියස් බිඳුවේ ජලය වීම තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒකයි කියන්නේ දිය වෙන්න ඔන්න මෙන්න කියන මේ උෂ්ණත්වය ඇවිල්ලා ඉන්න ඕන. හැබැයි ඉන්න ඕන කවුද? ඉන්න ඕන ඝණය පැත්තේ. අපි මේ විලයනේ කතා කරන්නේ. එතකොට දිය වෙන උෂ්ණත්වයට ඇවිල්ලා ඉන්න ඕන. හැබැයි ඉන්න ඕන ඝණයක් කියන ස්වරූපේ. ඒකයි කියන්නේ ද්‍රවාංකයේ පවතින ඝණයක. මෙන්න මේ කොටස වැදගත්.
මෙන්න මේ ද්‍රවාංකයේ පවතින ඝනයක් කියන එක වැදගත්. ද්‍රවාංකයේ පවතින ඝනයක ඒකීය ස්කන්ධයක් එම උෂ්ණත්වයෙන් දැන් අවස්ථා විපර්යාසයක් වෙනවා නම් උෂ්ණත්ව වෙනසක් නැහැ නේ. එතකොට ද්‍රවාංකයේ පවතින ඝනයක ඒකීය ස්කන්ධයක් එම උෂ්ණත්වයේම ද්‍රව බවට පත් වීමට සම්පූර්ණයෙන්ම ද්‍රව බවට පත් වීමට ලබා ගන්නා තාපය තමයි විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය කියලා කියන්නේ. গুপ্ত තාපය කියන වචනය ආවේ තාපය ලබා ගත්තත් එයා උෂ්ණත්වමානයෙන් පෙන්눔 කරන්නේ නැති නිසා. විශිෂ්ට කතාව ආවේ කිලෝග්‍රෑම් එකක් ගැන කියන නිසා. විලයනය කියන්නේ ඝනය ද්‍රව වීම. යා පටන් ගන්න ඕන ඝනය තත්ත්වය. ඝනයෙන් ඉන්න ඕන හැබැයි අන්තමින් දිය වෙන තැනට ඇවිල්ලා ඉන්න ඕන. අපි මේක රූපතරාණක් ඇඳුවොත් මෙන්න මේ වගේ එකක් තියෙනවා. දැන් අයිස් කැටයක් වගේ එකක් ගැන අපි හිතනවා නම් මේ වගේ අයිස් කැටයක් ඉන්නනා ඍණ 10 වගේ මෙතෙන් යනකොට යා බිඳුවේ අයිස් කැටයක් වෙනවා නම් මෙන්න මෙතන යා මෙහෙම බිඳුවේ වතුර ටිකක් වෙනවා නම් අපි අඛණ්ඩව තාපය සපයනවා. ඒතර මේ ටික වැඩක් නැහැ මට. ඍණ 10 සිට බිඳුවට පැමිණීම මට වැඩක් නැහැ. මේ බිඳුවේ අයිස් කැටේ ඝනය මෙයා ඉන්නේ ඝන තත්ත්වය. මෙන්න මේ ඝන තත්ත්වයේ ඉඳලා එයා ද්‍රව තත්ත්වයට පත් වෙනවා. උෂ්ණත්වය වෙනස් වෙන්නත් බෑ. එයා ඉන්නත් ඕන හරියටම දිය වෙන්න පටන් ගන්න තැන උෂ්ණත්වය. මෙයාගේ කිලෝ එකක් නම් අපි ගත්තේ. මෙතනත් කිලෝ 1යි. මෙන්න මේ අයිස් කිලෝව සෙල්සියස් බිඳුවේ වතුර බවට පත් කිරීමට දෙන්න ඕන තාප. ද්‍රවාංගයේ පවතින ඝනයක ඒකීය ස්කන්ධයක් එම උෂ්ණත්වයෙන් ද්‍රව බවට පත් වීමට ලබා ගන්නා තාපයයි. ඒක අපි විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය කැපිටල් L වලින් හඳුන්වනවා. තර කිලෝග්‍රෑම් එකකට නම් L කිලෝග්‍රෑම් එකකට අවශ්‍ය තාපය L. එහෙනම් කිලෝග්‍රෑම් m ප්‍රමාණයකට අවශ්‍ය තාපය ml. උෂ්ණත්වය පදයක් එන්නේ නැහැනේ. උෂ්ණත්වය වෙනසක් නැහැනේ. මෙන්න මේ කිලෝග්‍රෑම් m ප්‍රමාණයකට ඒ කියන්නේ ද්‍රවාංකයේ ඉන්න ඝනයක කිලෝග්‍රෑම් m ප්‍රමාණයක් එම උෂ්ණත්වයේම ද්‍රව බවට පත් වීමට ලබා දෙන තාපය අපි Q කියලා ලියනවා. මොන අපිට එනවා සමීකරණයක් Q සමානයි ml කියලා. ඒකේ තීට පදයක් නැහැ. එකකට L නම් දෙකකට නම් අපි බලන්නේ දෙකෙන් වැඩි කරනවා. තුනකට බලන තුනෙන් වැඩි කරනවා. ඒ වගේ m ප්‍රමාණයකට බලන m වලින් වැඩි කරන්න ඕනේ. විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය කියන්නේ ගොඩාක් වැඩි අගයක්. දැන් ජලය සඳහා නම් 3.4 වැඩි කිරීම 10.5 කියලා එන්නේ. ඒ 10 5 වෙනි බලයක් කියලා කියන්නේ ලක්ෂයක් වගේ ප්‍රමාණයක්නේ. ඒතර විශිෂ්ට තාපධාරිතාව 4200යි. මේක එහෙම නෙමෙයි. ඊට වඩා ලොකු තාප ප්‍රමාණයක් අවශ්‍යයි අවස්ථා විපර්යාසය සිද්ධ කරන්න. ඒක තමයි මෙතන ලියලා තියෙන්නේ. ද්‍රවාංගයේ පවතින ඝනයක m ස්කන්ධයක් මුළුමනින්ම අවස්ථා විපර්යාසයට ලක් වීමට නැත්නම් ඝනය ද්‍රව වීමට දෙන්න ඕන තාපය Q නම් Q සමානයි ml. ඉතින් මෙතනේ පුළුවන් දරුවන්ට ඒකක ගන්න. මෙතනින් L උක්ත කරාම Q කියන්නේ තාපය, ශක්තියක්. ඒක ජූල්. මේ පැත්තේ m වලින් බෙදනවනේ. ඒතර කිලෝග්‍රෑමයට ජූල් කිලෝග්‍රෑම්. මේක ලියන එක වැදගත්. ද්‍රවාංකයේ ඉන්න ඕන හැබැයි ඝනය තත්ත්වයේ ඉන්න ඕන. උෂ්ණත්වය වෙනස් වීමක් නැහැ. මේක ඒ වගේම ඊළඟ එක වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාප. ඒතර විශිෂ්ට කතාව කිව්වොත් කිලෝ ඕන. වාෂ්පීකරණයයි කතා කරන්නේ. කියන්නේ වාෂ්ප වීමක් කතා කරන්නේ. ඒතර වාෂ්ප වෙන්න නම් පටන් ගන්න වෙන්නේ ද්‍රව තත්ත්වයෙන්.
ද්‍රව තත්ත්වයේ ඉඳලා වාෂ්ප තත්ත්වයට යන්න ඕන. උෂ්ණත්ව වෙනසක් නැහැනේ. ඒ කියන්නේ එයා ඉන්න ඕන තාපාංකයේ. නටන උෂ්ණත්වයේ ඉන්න ඕන. ඒතර අපිට කියන්න පුළුවන් තාපාංකයේ පවතින ද්‍රවයක ඉන්න ඕන ද්‍රව පැත්තේ. තාපාංකයේ පවතින ද්‍රවයක ඒකීය ස්කන්ධයක් එම උෂ්ණත්වයේම වාෂ්ප බවට පත් වීමට. තාපාංකයේ පවතින ද්‍රවයක ඒකීය ස්කන්ධයක් එම උෂ්ණත්වයේම වාෂ්ප බවට පත් වීමට ලබා ගන්නා තාපයයි. ඒක වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය. වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය. අර ඝණය තමන්ගේ අන්තරණුකාකාශය බල දුර්වල කළා ද්‍රව තත්ත්වයට පත් වෙනවට වඩා ලොකු තාපයක් දෙන්න ඕන. ද්‍රවය තමන්ගේ අන්තරණුකාකාශය බල බන්ධන කඩලා බන්ධන බිඳලා වාෂ්ප තත්ත්වයට යනවා. ඒ නිසා එයාගේ තාප ප්‍රමාණය අර වගේ 100 ගුණයක් විතරයි. දැන් ගණන් හදනකොට දරුවන්ට Q = mc θ කියන කතාවත් ඕන උෂ්ණත්වයේ ඉහළ යනවා නම් උෂ්ණත්වයේ ඉහළ යන්නේ නැතුව අවස්ථාව විපර්යාසය වෙනවා නම් ඒකට අපි Q = ml යොදන්න ඕන. අන්න එහෙම තමයි මේ ගණන් අපි සාකච්ඡා කරන්නේ. ඉතින් දරුවෝ කලින් සමීකරණයක් ඉගෙනගෙන තියෙන නිසා තව එක සමීකරණයක් මෙතන අපිට යොදන්න තියෙනවා. මේ Q = ml වල මේ L අකුර වාෂ්පීකරණයේ গুপ্ত තාපයද නැත්නම් විලේනයේ විශිෂ්ට গুপ্ত තාපයද කියන එක දරුවෝ ගණන හදන්න ගියාම තීරණය කළා ආදේශ කරන්න ඕන. අවස්ථාවක් පැනලා යන්න බෑ. ඉස්සෙල්ලා උෂ්ණත්වය වැඩි වෙනවා නම් ඒව සාමාන්‍යයෙන් mc θ යොදන්න ඕන. අවස්ථාව වෙනස් වෙනවා නම් තමයි එතෙන්ට Q = ml යොදන්න ඕන. වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපය විලේනයේ විශිෂ්ට গুপ্ත තාපයට වඩා වැඩිය. ඒ කියන්නේ අර ඝනයේ ද්‍රව කරනවා කියන්නේ බන්ධන දුර්වල කළා කිසියම් ප්‍රමාණයක් ඈඩ් කරනවා විතරයිනේ. ද්‍රවයේ වාෂ්ප කරනවා කියන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් වැඩක්. බන්ධන සම්පූර්ණයෙන්ම කඩන්න වෙනවා. ඒකට ලොකු තාපයක් දෙන්න ඕන. ඒතර අර සිසිල්න වක්‍රවල ඔයාලා ප්‍රස්ථාරයෙන් එක පෙන්눔 කරනවා නම් දැන් එකම ශීඝ්‍රතාවයෙන් නම් ඒ කියන්නේ එකම වේගෙන් නම් තාපය දෙන්නේ ජූල් 100ක් දෙන්න යන වෙලාව වගේ නෙමෙයිනේ ජූල් 1000ක් දෙන්න. ඒ වගේ 10 ගුණයක් වෙලාව යනවනේ. ඒක නිසා සිසිල්න වක්‍රයේ අර කාලයේ අක්ෂයේ අවස්ථා විපර්යාසයේ පෙන්නන රේඛාවේ දිග විලේනයේ හරියේ තියෙන දිග වගේ ටිකක් 10 ගුණයක් 100 ගුණයක් විතර එනවා හුමාල කතා වෙනකොට. ඉතින් අපි කියන්නේ දරුවන්ට ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියනකොට හරියට මේක 100 ගුණයක් වෙන දිග වැඩි කරන්න කියලා. නමුත් අර විලේනය සිද්ධ වෙන කොටසේදී අඳින දිගට වඩා පැහැදිලිවම බලා ගන්න පුළුවන් ටිකක් වැඩි දිගක් වාෂ්පීකරණය කොටසට අඳින්න ඕන. අන්න ඒක විතරක් තේරුම් ගන්න. මේ වගේ එකක්. දැන් මේ වගේ වක්‍රයක් අපි ඇඳලා මේකේ අවස්ථා විපර්යාසයක් පෙන්눔 කරනවා නම් මෙන්න මේ හරිය අවස්ථා විපර්යාසය මේ වගේ රේඛාවකින් පෙන්නනවා නම් ඊට පස්සේ උෂ්ණත්වය වැඩි වෙන එක මෙහෙම පෙන්නනවා නම් අපිට ජලය සම්බන්ධ කරලා මේක ලියන්නේ කියලා. ඒතර මෙතන තියෙන විලයනයට ගන්න තාපය වගේ 10 ගුණයක් විතර ගන්නවා මෙතන වාෂ්ප වෙන්නේ. සාමාන්‍යයෙන් ජලය සඳහා අගයන් එන්නේ විලයනයට එන්නේ 3.4 වැඩි 10.5ක්. වාෂ්පීකරණයට එන්නේ 2.3 වැඩි 10.6ක්. අර වගේ 10 ගුණයක් විතර එන්නේ. ඒක නිසා එතන ටිකක් මේ ඉර වගේ 10 ගුණයක් වගේ විතර ඉරක් තියෙනවා. මෙන්න මේ ටික. අපිට මේ වගේ 10 ගුණයක් කියලා පොතේ අඳින්න බෑ. නමුත් දරුවෝ මේකට වඩා ටිකක් දිග වැඩි කරලා මෙතන අඳින්න පුරුදු වෙනවා. ඒතර බලන කෙනාට තේරෙනවා මේ දරුවට විලයනයට වඩා වාෂ්පීකරණයේ গুপ্তතාවය වැඩි කියන එක අදහස තියෙනවා කියලා. ඒක තමයි අපි මෙතන බලාපොරොත්තු වෙන්නේ. මේ පැත්තට අපි උෂ්ණත්වය පෙන්නන්නේ. මේ පැත්තට කාලය. කාලය පෙන්වන්නත් පුළුවන් අවශ්‍ය නම් තාපය පෙන්වන්නත් පුළුවන්. ඉතින් තාපය පෙන්නුවත් හරිනේ. අපි එකම ගානට නම් තාපය දෙන්නේ විලයනයේ වගේ 10 ගුණයක තාපයක් දෙන්න වෙනවනේ වාෂ්පීකරණය කරන්නේ. ඒතර ඒ වගේම දිගක් ඈතට ඇදලා පෙන්වන්න වෙනවා.
මෙතන තියෙන ඒ සම්බන්ධ කොටස බාහිර පීඩනයට එරෙහිව මෙතන කාර්යයක් කරනවා කියන එකයි කියන්නේ. දැන් ඝනයේ ද්‍රව වුණාම අංශු වලට එහෙම යන්න බෑනේ. බන්ධනය දුර්වල කරන එක විතරයි කරන්නේ. නමුත් ද්‍රවයේ වාෂ්ප වෙනකොට එයාට බන්ධනය සම්පූර්ණයෙන්ම කඩලා වායුගෝලයට යන්න වෙනවා. ඒතර වායුගෝලයේ පීඩනයකුත් තියෙනවානේ. ඒතර වායුගෝලයේ පීඩනය මගින් පල්ලෙහාට පොඩි තෙරපුමක් ඇති කරන් ඉන්නේ. ඒක නිසා ජල පුෂ්ඨය පල්ලෙහාට තද කරගෙන ඉන්නකොට ඒකට එරෙහිව කාර්යයක් කළා වුණ මෙයා උඩට යන්න. ඒකට යා ලොකු තාපයක් අවශ්‍යයි. ඒ තාපය ගන්නේ වාෂ්පීකරණයේ গুপ্ত තාපය විදියට. පීඩනය අඩු කරොත් රික්තයක් වගේ කරොත් පීඩනය අඩු කරොත් අන්න අර වායුගෝලයේ මෙයාට තියෙන බලපෑම ටිකක් අඩු වෙනවා. ඒතර යාට ඉක්මනින් උඩට යන්න පුළුවන්. ඒකයි කියන්නේ පීඩනය අඩු කරාම තාපාංකය අඩු වෙනවා කියන්නේ. පීඩනය වැඩි කරාම යාට යන්න අමාරුයිනේ. ඒතර තව තාපය දෙන්න වෙනවා. ඒතර ඒ තාපයක් තරම් තව මෙයාගේ උෂ්ණත්වය ටිකක් උඩට ගිහින් තමයි ගැලවිලා යන්න බලන්නේ. ඒක තමයි මෙතන තියෙන්නේ. මම දැන් අවස්ථා විපර්යාස සම්බන්ධ කරලා දරුවන්ට කියලා දෙන්න ඕනේ ඒවා කියලා දුන්නා. මෙතන ඊටාම වැදගත් දේ තමයි අවස්ථා විපර්යාසයක් වෙනකොට උෂ්ණත්වයේ වෙනසක් නැහැ. සම්පූර්ණයෙන්ම අවස්ථා විපර්යාසයේ වෙලා ඉවර වෙලා තමයි ආයි උෂ්ණත්වයේ උඩට යනවා නම් එහෙම යන්න අයිතියක් තියෙනවා. දැන් අයිස් කැටයක් දිය කරනවා නම් මුළු අයිස් කැටේම දිය වෙනකන් ඉන්න වෙනවා. ටිකක් දිය වෙලා මම දැන් දිය වෙලා ඉවරයි අනික් කට්ටිය හිටියට කමන්නේ මම යනවා කියලා. එහෙම යන්න බෑ මේ විද්‍යාවේ මේ කොටස් වල. චූටි හරි අයිස් පෙත්තක් වතුරේ පාවිවි තියෙනවා නම් එයත් දිය වෙලා ඉවර වෙනකන් ඉන්න වෙනවා. ඉවර වෙලා තමයි ආයිමත් උෂ්ණත්වය 1 2 3 4 කියලා උඩට යන්න පුළුවන්. ඊට පස්සේ වාෂ්ප වෙන පටන් ගත්තම ආයි උෂ්ණත්වමානය නවතිනවා. ඒතර ජලය වාෂ්ප වෙලා අවසාන ජල බිඳුවත් වාෂ්ප වලටපත් වෙලා අහසට ගියාට පස්සේ තමයි උෂ්ණත්වය ඉහළ යනවා නම් ඉහළ යන්න ඕන. ඒතර කැලරිමීටරයක් ඇතුලේ භාජනයක් ඇතුලේ මේ සිද්ධිය සිද්ධ කරනවා නම් අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙන අවස්ථා දෙකේදීම කැලරිමීටරේ තාපය ගන්නෙ නැහැ. ඒ සෙල්සියස් බිඳුවේ අයි සෙල්සියස් බිඳුවේ වතුර වෙනවා නම් කැලරිමීටරේ ඉන්නේ සෙල්සියස් බිඳුවේනේ. ඒතර අවස්ථා විපර්යාසය වෙලා ඉවර වෙන කාම යාට බිඳුවේ ඉන්න වෙනවා. ඒ කියන්නේ එයා තාපය ගන්නෙ නැහැ. ආයිමත් 1 2 3 කියලා යන්නේ උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ. වැඩි වෙන්නේ අවස්ථා විපර්යාසය වුණාට පස්සේ. ඊට පස්සේ 100ට ගියාට පස්සේ කැලරිමීටරේ 100 ඉන්නේ. වතුර ටිකක් 100 ඉන්නේ. හිමාලය වෙලා ඉවර වෙන තුරුම 100 ඉන්නේ. එතකොට කැලරිමීටරයක් ආයිමත් තාපය ගන්න එක නවත්තනවා. එයා තාපය ගන්න අර දෙන තාපය ටික ඔක්කොම ගන්න අවස්ථා විපර්යාසය සිද්ධ වෙයි. දැන් දරුවෝ මේක අභ්‍යාස කරනකොට මෙතන කැලරිමීටරයක් තියෙනවා. ඒතර ඔයාලා දැනගන්න ඕන කැලරිමීටරයේ තාපය අවශෝෂණය කරන්නේ මොන අවස්ථාවේද කියලා. අර උෂ්ණත්වයේ ඉහළ යන කොටසදී විතරයි. අන්න ඒ ටික තේරුම් ගත්තොත් අවස්ථා විපර්යාසය සම්පූර්ණයෙන්ම වෙලා ඉවර වෙලා තමයි නැවත උෂ්ණත්වයේ ඉහළ යන්නේ කියලා තේරුම් ගත්තොත් අපි මීට කලින් තාප මිති කියන කොටසට මේ කොටසත් සම්බන්ධ කරලා ඊටාම ලේසියෙන් අපිට ගැටලු විසඳන්න පුළුවන්. අපි ඊළඟ අභ්‍යාසයේදී බලමු අවස්ථා විපර්යාස සම්බන්ධයෙන් අපිට ලැබෙන ගැටලු මොන වගේද කියලා.